හරි. දරුවෝ හැමෝටම ආයුබෝවන්. ඉතින් අපි අදත් අලුත් ප්‍රැක්ටිකල් එකකින් හමු වෙනවා. ඉතින් අද ප්‍රැක්ටිකල් එක ඉලෙක්ට්‍රොනික ප්‍රැක්ටිකල් එකක්. ඉතින් මේ ඉලෙක්ට්‍රොනික ප්‍රැක්ටිකල් එක මොකද්ද කියලා අපි බලමු. හරි. එන්න හැමෝම පොතට. ඉතින් දරුවෝ මේ පොත ගැන මම පොඩි සඳහනක් ආයත් කරනවා. මේ පොතේ තියෙන ප්‍රැක්ටිකල් ටික කිරීම අත්‍යවශ්‍යයි. මොකද මේක රජයෙන් පවත්වන විභාගයක්. ඉතින් මේ රජයෙන් පවත්වන විභාගය අනිවාර්යෙන්ම මෙයා උපයෝගී කරගන්නවා ප්‍රැක්ටිකල් එක කරන්න. මේක නිසා අපි පාවිච්චි කරනවා මේ පොත. ඉතින් මේ පොතේ තියෙන විදිහට අපි ප්‍රැක්ටිකල් කරන්න නැහැ කියලා දැන් ඔයාලට පැහැදිලි ඇති. ප්‍රැක්ටිකල් කරන්න ප්‍රැක්ටිකල් එකක් විදිහට කියලා හැමෝටම පැහැදිලි ඇති. හරි. ඉතින් කලින් වීඩියෝ බලපු කට්ටිය මම හිතනවා ඒක අවබෝධ කරගත්තා කියලා. හරි. බලන්න ප්‍රැක්ටිකල් එක මොකද්ද කියලා. ප්‍රතිරෝධක භාවිතා කරමින් දී ඇති සරල ධාරා වෝල්ටිතාවකින් අඩු ප්‍රතිරෝධ භාවිතා කරමින් දී ඇති සරල ධාරා වෝල්ටිතාවකින් අඩු වෝල්ටිතාවෙන් ක්‍රියා කරන ප්‍රතිදාන උපක්‍රමයක් සඳහා පරිපථයක් සකස් කිරීම. හරි. එතකොට දරුවෝ මෙතන මේ කරන්න තියෙන්නේ ඇත්තටම අඩු වෝල්ටිතාවකින් ක්‍රියාත්මක කරන මොකක් හරි පරිපථයක් ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ මොකක් හරි උපාංගයක් ක්‍රියා කරවන්න. හරි. අපි බලමු මේකේ හැඳින්වීම. හැඳින්වීම කියනවා 12 වෝල්ට් බැටරියක් 12 වෝල්ට් බැටරියක් මගින් අඩු වෝල්ටේජාවක් ලබා ගන්නා LED වැනි උපාංග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෝල්ටේජාවක් ප්‍රතිරෝධක භාවිතා කර ලබා ගැනීම. හරි. ප්‍රතිරෝධක භාවිතා කර ලබා ගැනීම. ඊට පස්සේ මූලධර්මයටද කියනවා ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතියක එක් ප්‍රතිරෝධ හරහා ඇති වෝල්ටේජා බැස්මයන්ගේ එකතුව සැපයුම් වෝල්ටේජාවට සමාන වේ. මේ නිසා උපාංගයට අවශ්‍ය වෝල්ටේජාව ලබාගත් පසු ඉතිරි වෝල්ටේජා බැස්ම සඳහා ප්‍රතිරෝධක ශ්‍රේණිගතව සම්බන්ධ කළ යුතුය. මෙම ශ්‍රේණිගත ප්‍රතිරෝධක අගය ගණනය කිරීමෙන් ලබාගත හැකිය. හරි. එතකොට මේ ඔයාලට මේ දැන් මේක ඇත්තටම මේ ක්ලාසස් වලට සහභාගී වෙන දරුවන්ට මේක අමුතු දෙයක් නෙවෙයි. ඉතින් මේ දරුවෝ කියන්නේ මේ ප්‍රතිරෝධක ජාලයක ශ්‍රේණිගත සම්බන්ධය සහ සමාන්තරගත සම්බන්ධය. හරි. ඒතකොට ශ්‍රේණිගත සම්බන්ධයේදී මොකද්ද කියන්නේ? ප්‍රධාන නීති දෙකක් කියනවා. මොකද්ද නීති දෙක? පරිපථයේ සෑම ප්‍රතිරෝධයක් කරාම ගලන ධාරාව එක හා සමානයි. ඒ කියන්නේ පරිපථයේ දරුවෝ මේ LED එකක් කියන්නේ එතන LED එකක් කියන්නේ එක්තරා ප්‍රතිරෝධයක්. LED එකක් කියන්නේ ප්‍රතිරෝධයක් නෙවෙයි බල්බයක්. බල්බ් එකක් තමයි. නමුත් එයා පත්තු වෙන්නේ දරුවෝ මොකක් හරි වෝල්ටේජාවක් සැපුවට පස්සේ ඒත් එක මෙයා පත්තු වෙද්දි රත් වෙනවනේ. රත් වෙනවා කියන්නේ එයාගේ හරහත් යම්කිසි වෝල්ටේජා බැස්මක් තියෙනවා. එහෙනම් එයාත් එක්තරා ප්‍රතිරෝධකයක්. එතකොට දැන් මේ ප්‍රැක්ටිකල් එකේදී කියනවා දැන් LED බල්බයක් ගමුකෝ අපි. LED බල්බයක් ගත්තට පස්සේ LED බල්බ් එකේ දරුවෝ මේ LED බල්බ් එක ආසන්නව 1.8ත් 2.4ත් අතර වෝල්ටේජයක් ගන්නවා කියලා අපි දන්නවා. සාමාන්‍යයෙන් හොඳ එකක් නම් 2.8ත් 3.2ත් අතර ගියක් ගන්නවා කියලා කියනවා. ඒ හොඳ එකක් කියන්නේ එළිය LED බල්බ් එක. ඉතින් දැන් මේ ප්‍රැක්ටිකල් එකට අදාළව නම් දැන් මෙතන දරුවෝ මේ LED බල්බ් එක පත්තු කරන්න අපි සැපයුම් වෝල්ටේජාව විදිහට දෙන්නේ 12 වෝල්ට් 12 වෝල්ට් 12 වෝල්ටේජ් එක සැරේ LED බල්බ් එකකට එමුත් මොකද වෙන්නේ? එක සැරේ නිකන් එක සැරේ හොඳම එළියක් ඇවිල්ලා ඉලංකාර වෙලා එක සැරේ දුම් දායි. හරි. ඇයි දුම් දාන්නේ? ඇයි බං ඉතින් 1.8 වෝල්ටේජ් නේ LED බල්බ් එකකට ඉල්ලන්නේ. 1.8 වෝල්ටේජ් හෝ 2.4 වෝල්ටේජ් සාමාන්‍ය LED බල්බ් එකකට. ඉතින් මුට 12ක් දුන්නොත් කෙලින්ම උපිච්චිනවා. ඉතින් මේ 12ක් දීම පාලනය කරන්න අපි ප්‍රතිරෝධක ජාලයක් පාවිච්චි කරනවා. නැත්තම් ප්‍රතිරෝධක පාවිච්චි කරනවා. ඉතින් මේ ප්‍රතිරෝධක පාවිච්චි කරද්දී කියන්නේ යම්කිසි වෝල්ටේජ් බැස්මක් ඇති කරන්න. ඒ කියන්නේ නියත වෝල්ටේජාවක්. ඒ කියන්නේ LED බල්බ් එක පත්තු කරන්න අවශ්‍ය වෝල්ටේජ් එක දෙන්න අපි ප්‍රතිරෝධක සම්බන්ධ කරන්න ඕනේ අදාළ පරිපථයට අදාළ ශ්‍රේණිගතව. ශ්‍රේණිගත සම්බන්ධයකට තමයි සම්බන්ධ කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ මේ ප්‍රැක්ටිකල් එකේ කියන විදිහට මේ මූල ධර්මයේ සහ හැඳින්වීම යටතේ කියන්නේ ඔන්න ඕක. ඉතින් දරුවෝ එහෙනම් අපි ප්‍රැක්ටිකල් එකට යමු. හරි. බලන්න ප්‍රැක්ටිකල් එක සඳහා අවශ්‍ය උපකරණ ටික.
මොනවද උපකරණ? බැටරියක් 12 වෝල්ට් බැටරියක් ආමින්න අපේ 12 වෝල්ට් බැටරිය. හරි 12 වෝල්ට් බැටරියක් තියෙනවා. හරි මේ 12 වෝල්ට් බැටරියක්. හරි 5 ඇම්පියර් 12 වෝල්ට් බැටරියක්. ඊට පස්සේ කියනවා විවිධ වර්ණ වලින් යුත් LED නියදියක්. විවිධ වර්ණ වලින් යුත් LED නියදියක්. මෙන්න LED ටික. හරි ඊළඟට අපි කතා කරමුකෝ. හරි ඊළඟට මොකද්ද කියන්නේ? ප්‍රතිරෝධක. මෙන්න ප්‍රතිරෝධක බෙහෙම මෙතනත් සෙට් එකක් තියෙනවා. හරි මෙතනත් තියෙනවා. ඔන්න ප්‍රතිරෝධක තියෙනවා. හරි ඔය ප්‍රතිරෝධක තමයි තියෙන්නේ. හරි රෙසිස්ටර්ස්. හරි ඊට පස්සේ ව්‍යාපෘති පූර්ව මෙන්න අපේ ව්‍යාපෘති පූර්ව අපි පාවිච්චි කරන ප්‍රැක්ටිකල් එකට පාවිච්චි කරන ව්‍යාපෘති පූර්වයක් තියෙනවා. හරි ඒකත් තියාගත්තා. ඊට පස්සේ බැටරි අල්ලු. මෙන්න බැටරි අල්ලු. බැටරි අල්ලුත් අපි ගාව තියෙනවා. මෙන්න බැටරි අල්ලු. හරි මේ වමුතු දේවල් නෙමෙයි දැන් ඔය කට්ටියට. හරි ඊළඟට සම්බන්ධක යොත්. සම්බන්ධක යොත් කියන්නේ මෙන්න මේ ජම්ප වයර්ස් වලට. හරි. ඒතර මේවා කනෙක්ට් කරන්න අවශ්‍ය යොත් වලට මේ කියන්නේ අපි මේ යොත් කියලා කියන්නේ මෙතන මේ ජම්ප වයර්ස්. හරිද? එතකොට මේ දේවල් ඔක්කොම දැන් අපි ගාව තියෙනවා. හරි. ඉතින් දරුවෝ දැන් මම කියන්න ඕන ඔයාලට මේ ප්‍රැක්ටිකල් එක බම් මේ පොතේ තියෙන විදිය දැකලා අඩු ප්‍රැක්ටිකල් මෙවුවනේ කියලා නිකන් අම්මෝතුවට නිකන් හිතාගෙන නිකන් අවුල් ඉන්න ගන්න එපා. මේක ඇති දෙයක් නෑ බන් තුට්ටු දෙකේ ප්‍රැක්ටිකල් එක. හරි. මේක මං ආයිත් කෙටියෙන් කියන මේක ගැන මොකද්ද මේක මේ ප්‍රැක්ටිකල් එක මොකද්ද කියන්නේ කියලා කෙටියෙන් කියන්න. මේ කියන්නේ දරුවෝ 12 වෝල්ට් මේ බැටරිය පාවිච්චි කරලා හරි මෙන්න මේ පොඩි LED එක පත්තු කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් මේ පොඩි LED එක පත්තු කරද්දී මම කිව්වා මේ LED එකට ආසන්නව 1.8යි 1.9යි නැත්නම් 2.4යි වෝල්ටේජ් ගන්න. ඉතින් මේ වෝල්ටේජතාව මෙයාගෙන් ලබා දෙන්නත් එපා. මේ බැටරියෙන් ලබා දෙන්නත් ඕනේ. මේ බැටරියෙන් ලබා දෙද්දී එතකොට මෙයාට නිවැරදි වෝල්ටේජතාවක් ගෙවන්න එපා. ඉතින් නිවැරදි වෝල්ටේජතාවක් ගෙවන්න නම් අපි ශ්‍රේණිගත සම්බන්ධයක් යටතේ ප්‍රතිරෝධකයක් යොදනවා. ඒතර ඕක තමයි මේ කෙටියෙන්ම කියන්නේ. ඉතින් ඕක තමයි ඔය ප්‍රැක්ටිකල් එකේ අහන්නේ. හරි. ඉතින් මේක ගණනය කිරීම කළා හදා ගන්න විදිය අපෙන් සල්ල වහන්නේ. හරි. එහෙනම් අපි ප්‍රැක්ටිකල් එකට එමු. හරි. බලන්න ක්‍රමවේදය. ක්‍රමවේදයත් මම ඔන්න දැන් කියාගෙන යනවා බලන්න හැමෝම. පළවෙනි ක්‍රමවේදයට කියනවා දැල්වීම සඳහා යොදා ගන්නා LED හි පිරිවිතර අණුව අවශ්‍ය LED ගන්න තෝරා ගන්නලු. ඇත්තම දරුවෝ මම LED ගොඩාක් තෝරගන්නේ නැහැ. ඔයාලටත් දැන් ගොඩාක් LED ගහන්න ඉන්නේ නැහැ. LED එකක් තමයි එන්නේ. ඉතින් ගොඩාක් ආවත් තියරිය ඔය කට්ටිය දන්නවා. මේ තියරිය හරියට ඉගෙන ගත්තොත් මේක එකම තියරිය යන්නේ. හරි මම මේ LED එක විතරක් තෝරගන්නවා. මම ඔන්න LED එක පැත්තකින් තියාගත්තා. මෙන්න මෙයා තියාගත්තා මෙතන. හරිද? ඔන්න මෙතනින් තියාගත්තා. හරි. ඊට පස්සේ LED සඳහා ලබා ගන්නා ධාරාව හා වෝල්ටේජතාව අනුව ඇති කළ යුතු වෝල්ටේජතාව බැස්ම හා ධාරාව V සමානයි IR යොදාගෙන ගණනය කරන්නලු. මෙතන මේ සුපිරි කතාවක් කියන්නේ. බං අමුතු කතාවක් නෙමෙයි. හරි මෙන්න මේ කතාව කියන්නේ. හරි බලා ගන්නකො හැමෝම. හරි. දරුවෝ මම සර්කිට් එක අඳ ගන්නවා දැන් මේකට අදාළව. සර්කිට් එක අඳ ගන්නවා මෙන්න මේ සර්කිට් එක. හරි. මම ඔය කටට පැහැදිලි වෙන්න මෙහෙම අඳින්නම්කෝ බැටරියක් දාලා. මෙයා ධන මෙයා ඍණ. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා LED බල්බ් එක. හරි. LED බල්බ් එක. ඊට පස්සේ මට දැන් මෙයා පත්තු කරන්න ඕනේ. පත්තු කරන්න නම් මම මෙතනට රෙසිස්ටර් එකක් ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා. හරි. මම මේ රෙසිස්ටර් එක R කියලා නම් කරගන්නවා. මු LED කියලා දාගන්නවා. ඊළඟට මම මෙයාගේ අග්‍ර සම්බන්ධ කිරීමක් කරනවා මෙන්න මේ විදිහට. හරි. අග්‍ර විදිහට සම්බන්ධ කරනවා. ඊට පස්සේ මෙයාගේ ඍණ අග්‍රය උතනින් කොහොම අරගෙන කොහොම සම්බන්ධ කරනවා. හරි. ඕකනේ පරිපතේ. දැන් මම මෙයාව අඳින්නම්කෝ අර අපි සර්කිට් පරිපතයක් විදිහට මදිනවා. ඒ කියන්නේ සංකේතාත්මක පරිපතයක් විදිහට අඳින්නම්කෝ. මෙන්න මෙහෙම. මෙන්න බැටරිය 12 වෝල්ට්. හරි. ඊට පස්සේ 12 බැටරි ධනාග්‍රය ඔන්න.
ඊට පස්සේ LED පත්තු කරන්න යන්නේ. ඒතර LED පත්තු කරද්දි රෙසිස්ටර් එකක් අපි දානවා කිව්වා ශ්‍රේණිගතව. මෙන්න මේ රෙසිස්ටර් එක මම මෙයා ගන්නවා R කියලා. ඊට පස්සේ LED එකක් පත්තු කරන්න. මේ LED එකේ ධන පැත්ත මේ තියෙන්නේ. ඍණ පැත්ත මේ තියෙන්නේ ඇනෝඩය සහ කැතෝඩය. එතකොට LED එකක් අපි සංකේතාත්මකව මෙන්න මෙහෙම ලකුණු කරන්නේ. එතකොට මෙයා මේ විදිහට ඇඳගත්තා. හරිද? එතකොට දැන් මේක තමයි ප්‍රැක්ටිකල් එක. දැන් මුව පත්තු කරන්නයි ඕනේ. දැන් මේ LED එක රතු පාට LED එකක්. එතන මුගේ ආසන්නව මුගේ වෝල්ටේජ් යනවා දරුවෝ 1.8යි වෝල්ටේජ් 2.4යි වෝල්ටේජ් අතරගයක් යනවා. හරි. එතකොට දැන් හොඳට බලන්න මේ කතාව. හරි. මූගාව 1.8යි වෝල්ටේජ් හෝ 2.4යි වෝල්ටේජ් අතර අගයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මුගේ සාමාන්‍යයෙන් හොඳ මේකෙන් මෙයා දැල්න්නේ නම්. ඒ කියන්නේ අවුමේ 1.8ක් තියෙන්න ඕනේ. රොඩියේ පොඩ්ඩක් ලොකු වුණාට අවුලක් නැහැ. කියන්නේ විශාලත්වය කියන්නේ වෝල්ටේජ් එක ටිකක් වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. හරි. මේ පරාසය අතුරේ. හැබැයි මීට වැඩි වෙන්න නම් බෑ. හරිද? හරි. එතකොට දැන් මූ LED එකනේ. මේ LED එකට මෙන්න මේ වෝල්ටේජ් එක දෙන්න ඕනේ. ඉතින් මේ වෝල්ටේජ් එක දෙන්නේ මෙන්න මේ 12 වෝල්ට් බැටරි. ඉතින් මේ 12 වෝල්ට් බැටරියෙන් එක සැරේ මුට දෙන්න බෑනේ වෝල්ටේජ් එක. මේ 1.8ක් අතර 1.8යි 2.4යි අතර වෝල්ටේජ් එකක් දෙන්න බෑනේ. එහෙනම් ඒ වෝල්ටේජ් එක දෙන්න නම් වෝල්ටේජ් බැස්මක් ඇති කරන්න ඕනේ. වෝල්ටීයතා බැස්මක් ඇති කරන්න ඕනේ. ඒතර මේ වෝල්ටීයතා බැස්ම ඇති කරන්න මම මෙන්න මෙහෙම සම්බන්ධයක් ඇති කරපුවා ශ්‍රේණිගත සම්බන්ධයක් ඇති කරපුවා මෙන්න මේ R කියන ප්‍රතිරෝධය පාවිච්චි කරනවා. ඒතර මේ R කියන ප්‍රතිරෝධය අපිට හොයාගන්න වෙනවා ආසන්නව මේකට ගැලපෙන ප්‍රතිරෝධය මොකක්ද කියලා. හරිද? ඒත් එක මෙයාගේ හරහා ගන්න ධාරාවත් අපිට හොයාගන්න වෙනවා. ආසන්න කියත් දාලා තමයි දරුවෝ මේක හොයන්නේ. මේක ප්‍රායෝගිකව බං ගන්න ඈ. හරි. එතකොට දැන් කතාව පැහැදිලි. ඔයාලා දන්නවා දැන් මෙන්න මෙහෙම තියදියා. දැන් මම ඉස්සෙල්ලා ඒක කිව්වා ආයතරයක් කියන්නම්. ශ්‍රේණිගත සම්බන්ධයක නීති දෙකයි. මොකක්ද නීති දෙක? එක් ශ්‍රේණිගත ප්‍රතිරෝධ ජාලයක සෑම ප්‍රතිරෝධයක් හරහාම සහ පරිපතේ විබරය හරහා ගලන ධාරාවද එකම ධාරාව කියලා අපි දක්වලා කරනවා. කියන්නේ ප්‍රතිරෝධ සෑම ප්‍රතිරෝධයක් කරාම ගලන්නේ එකම ධාරාව විබරය හරහා ගලන්නේ එම ධාරාවමයි. කියන්නේ පරිපතේ ගලන ධාරාව එකයි. කියන්නේ හැම උපාංගයක් කරාම ගලන ධාරාව එකයි. ඒත් එක්කම අනිත් කතාව ශ්‍රේණිගත සම්බන්ධයක පවතින ප්‍රතිරෝධ ජාලයක සැපයුම් විභවය සමාන වෙනවා. එහි එක් ප්‍රතිරෝධ හරහා ඇති දෙකලවර විභවාන්තරවල වල එකතුවට. ඒතර සැපයුම් වෝල්ටීයතාව සැපයුම් ප්‍රභවයේ වෝල්ටීයතාව තියෙනවා විදුලිගාමක බලය තියෙනවනේ. ඌ සමාන වෙනවලු අර ශ්‍රේණිගත සම්බන්ධයක පවතින ප්‍රතිරෝධක සහ උපාංග අතර පවතින දෙකලවර විභවාන්තරවල වල එකතුවට. හරි. දැන් මෙතෙන්ට බලන්න ඉන්න. හරි. ඉතින් මෙතෙන්ට මේ පරිපථය එකම එකක් පැහැදිලි කරොත් එහෙම මෙන්න මේ 12 වෝල්ට් සමාන වෙනවලු දරුවෝ මුගේ දෙකලවර තියෙන විභවාන්තරය. මම මුගේ දෙකලවර තියෙන විභවාන්තරය ගන්නම් VR කියලා. මුගේ දෙකලවර විභවාන්තරය VR. ඊට පස්සේ මුගේ දෙකලවර විභවාන්තරය ගන්නම් VLED කියලා. හරි. එතකොට මෙතන මේ කියන්නේ මම මේ 12 වෝල්ට් ගන්නම්කො VS කියලා සැපයුම් වෝල්ටීයතාව V වෝල්ට් සැපයුම් වෝල්ටේජ් එක කියලා සප්ලයි වෝල්ටේජ් එක කියලා. ඒත් VS සමානයි VR ධන LED. ඔන්න ඕක තමයි ඔය ශ්‍රේණිගත සම්බන්ධය කියන්නේ. හරිද? හරි මේ බලන්න LED. හරි. එතකොට මේක තමයි මේ කියන්නේ VS සමානයි VR ධන VLED. එතකොට VS කියන එක අපි දන්නවා කීයද 12යි වෝල්ටේජ්. VR දන්නවද නෑ? ඌ තමයි දැන් හොයාගන්න ඕනේ. ඌගේ වෝල්ටේජ් බැස්ම අපි හොයාගන්න ඕනේ. අපි ඌ දන්නේ නැහැ. ඒක නිසා ඌ එහෙම ලියමු. හරි. ඌගේ වෝල්ටේජ් බැස්ම හොයාගන්න එපා දැන් ආසන්නව. ඊට පස්සේ VLED දන්නවද? ඔව් VLED ආසන්නව දන්නවා 1.8ත් 2.4ත් අතර වෝල්ටේජ් එකක් යන්නේ කියලා. ඉතින් මම මෙතෙන්ට දාගන්නවා දරුවෝ ආසන්නව 1.8යි වෝල්ටේජ් කියලා. හරි. මේක එක සම්මතයක් විතර මේක දාගන්නවා. හරි දැන් මේක 2.4 උනත් දාගන්න පුළුවන් ඈ. හරි. ඊළඟට දැන් මම මොකද්ද කරන්න යන්නේ? මට ඕනේ මෙන්න මේ VR අගය හොයන්න. හරි. එහෙනම් VR අගය හොයන්නේ කොහොමද? සම්මා සරල සුළු කිරීම. 12යි වෝල්ටේජ් මම මෙතන පොඩ්ඩක් මෙහෙම හදාගන්න ඉඩ. 12යි වෝල්ටේජ් අඩු කිරීම
1.8 වෝල්ටේජ් සමානයි VR. හරි. ඒතර 12 වෝල්ටේජ් ගින් 1.8 වෝල්ටේජ් අඩු කරලා පස්සේ කීයද? මට VR ට උත්තර කරනවා VR සමානයි 10.2 වෝල්ටේජ් කියලා. හරි. 10.2 වෝල්ටේජ් කියලා. එහෙනම් මම දැන් ඔන්න VR අගේ මෙතනින් දා ගන්නවා 10.2 වෝල්ටේජ් කියලා ආසන්න. මේ ආසන්නව දාගන්නේ මේ ප්‍රැක්ටිකල් එකක් බං යන්නේ. මම මේ ප්‍රැක්ටිකල් එක කරන විදිහ තමයි මේ සම්පූර්ණ A to Z කියන්න යන්නේ. හරි. දැන් මේ LED එක හරියට පත්තු වෙන්න නම් ඒ කියන්නේ පිච්චෙන්නේ නැතුව නිකන් ලස්සනට පත්තු වෙන්න නම් හරි අවම වෝල්ටිතාව අතරේ පත්තු වෙන්න නම් මුගේ මේ වෝල්ටිතා බැස්ම ඇති කරන්න නම් 1.8 වෝල්ටේජ් ගේ වෝල්ටිතා බැස්මක් ඇති කරන්න නම් 10.2ක වෝල්ටිතා බැස්මක් තියෙන ප්‍රතිරෝධයක් පාවිච්චි කරන්න වෙනවා. එහෙනම් දැන් මේ ප්‍රතිරෝධයක් හොයන්නේ කොහොමද අපි? හරි. ප්‍රතිරෝධයගෙත් හොයන්න පුළුවන්. දැන් දරුවෝ ආසන්නව මේ LED බල්බ් වල මේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන මේ LED බල්බ් වල ආසන්නව මෙයාගේ ගන්න ධාරාව. ඒ කියන්නේ මේ LED බල්බ් එක කරා ගන්න ධාරාව ආසන්නව අපි සලකනවා 12 මිලි ඇම්පියර් සහ 15 මිලි ඇම්පියර් අතර අගයක් සලකනවා. හරි. ඔන්න ඔය 12 මිලි ඇම්පියර් සහ 15 මිලි ඇම්පියර් අතර අගයක් ගලාගෙන යනවා මෙන්න මේ LED බල්බ් එක කරා. හරිද? එතකොට දැන් මෙතන සුපිරි කතාවක් යන්නේ මේ. දැන් මේ මම කිව්වා මේ තියෙන ශ්‍රේණිගත සම්බන්ධයකට පරිපතයක්. ඒතර මම කිව්වා ශ්‍රේණිගත සම්බන්ධයකට පරිපතයක සෑම උපාංගයක් කරාම ගලන්නේ එකම ධාරාව. එකම ධාරාව කියලා දන්නවා අපි. ඔව් අපි දන්න. දැන් ඔයා කියන්න ඕනේ නැහැ. ඔව් මමත් දන්නවා ඒක. හරි. එතකොට මේ 12 මිලි ඇම්පියර් සහ 15 මිලි ඇම්පියර් අතර ධාරාවක් ගලන්නේ කියලා අපි දන්නවා LED බල්බ් එකක් කරා. එතකොට දැන් LED බල්බ් එක හරහා ආසන්නව දැන් මම ගත්තොත් මෙයාගේ හරහා ගලන ධාරාව 12 මිලි ඇම්පියර් කියලා. දරුවෝ මීට වඩා අඩු වෙන්නත් පුළුවන් ඈ. මීට වඩා අඩු වෙනවා ඈ මේක. අඩු වෙන්නත් පුළුවන්. 12 මිලි ඇම්පියර් ධාරාවක් ගලන්න කියලා හිතමුකෝ. හරි. 12 මිලි ඇම්පියර් ධාරාවක් ගලන්න කියලා ඔන්න මම උපකල්පනයක් කරා. ඒතර LED බල්බ් එක හරහා 12 මිලි ඇම්පියර් නම් ගලන්නේ ඉතින් සමස්ත පරිපතය හරහාම ගලන්නේ එකම ධාරාව. I සමානයි 12 මිලි ඇම්පියර්මයි හැම තැනම ගලන්නේ. ඒතර මේ R ප්‍රතිරෝධය හරහා ගලන්නේ 12 මිලි ඇම්පියර් ධාරාව. හරි. එතකොට දැන් හරි. දැන් R ප්‍රතිරෝධය දැන් අපිට හොයාගන්න පුළුවන්. කොහොමද හොයාගන්නේ? ඇයි බං V සමානයි IR. හරි. V සමානයි IR. හරි. මෙතෙන් ඔන්න V සමානයි IR දානවා මම මෙන්න මේ R ප්‍රතිරෝධය අගේ හොයන්න. දැන් R ප්‍රතිරෝධය හරහා ගලන ධාරාව අපි හොයාගත්ත 12 මිලි ඇම්පියර් කියලා. උගේ දෙකල රුභාන්තරය ආසන්න හොයාගත්ත 10.2 වෝල්ටේජ් කියලා. එහෙනම් අපි දැන් ඒ අගයන් ටික මෙතනට දාලා මුගේ R ගණනය කරමු. අන්න මම මේ දරුවා ආසන්නව මේ ගන්නෑ. ආසන්නව ගන්න මේ ප්‍රැක්ටිකල් එකේ ප්‍රායෝගිකව විදියට ප්‍රායෝගිකව මේ ප්‍රැක්ටිකල් එකට එන්ට වෙන විදිහ තමයි මම මේ කියන්නේ. ඔන්න 10.2ක් කියලා හොයාගත්තා R. ඊට පස්සේ I ආසන්නව දන්නවා දැන් කීයද 12 මිලි ඇම්පියර්. 12 මිලි ඇම්පියර් කියන එක ඒ විදිහටම තියාගෙන හරියන්නේ නැහැ. ඌ ඇම්පියර් කරගන්න ඕනේ අනිවාර්යෙන්. එහෙනම් ඇම්පියර් කරගන්න නම් මොකද කරන්නේ? 12 ගුණ කරනවා 10 ඍණ 3. ඊට පස්සේ R දන්නවද නැහැ. ඌ තමයි හොයන්න යන්නේ. එහෙනම් මම සුළු කරනවා මේ පැත්තේ R ඉතුරු කරනවා. මම 12 ගුණ කිරීම 10 රින් 3 සමාන ලකුණු මේ පැත්තට ගෙනවා. 10 බෙදීම 10.2 ගුණ කිරීමක් සමාන ලකුණු එහා පැත්තටදී බෙදීමක් වෙනවා. එහෙනම් 12 ගුණ කිරීම 10 රින් 3 වෙනවා. හරි. හරි. එතකොට දැන් මට මෙයාව සුළු කරාට පස්සේ ආසන්න උත්තරයක් එනවා 10.2ක් නේ මෙතන තියෙන්නේ 10.2යි හරි 10.2ක් තියෙන්නේ. එතකොට දරුවෝ මම මේ 10 ඍණ 3 සමාන ලකුණෙන් උඩට ගෙනියනවා. හරි. එතකොට 10 ගුණ කිරීම 10 ධන 3ක් වෙනවා. හරි. එතකොට 10.2 ගුණ කිරීම 10 ධන 3 බෙදීම 12. හරි. එහෙනම් මම දැන් ඌව සුළු කරනවා. සුළු කරාට පස්සේ මට උත්තරයක් එනවා 10.2 ගුණ කිරීම
10 3 වෙනි බලේ බෙදීම 12. මට ආසන්න උත්තරයක් එනවා මෙන්න 850යි කියලා. ඒතර 850යි කියලා ආවේ මොකක්ද? හරි 850යි කියලා ආවේ 850යි කියලා ආවේ R ප්‍රතිරෝධය. R සමානයි ආසන්නව 850යි කියලා ඔන්න ආවා. එතකොට සර් දැන් හරි දැන් 850යි ඕම් ප්‍රතිරෝධයක් තමයි අපි මේකට දාන්නේ. හරි 850යි ප්‍රතිරෝධයක්ද දාන්නේ දැන් ඔකට නෑ. හරි දැන් අපේ ආසන්නව මේ 850යි ප්‍රතිරෝධයක් ඕන කියලා අපි උපකල්පනයක් කරගත්තා. එහෙනම් දැන් අපි රේන්ජ් එක දන්නවා. රේන්ජ් එක දන්නවා දැන් මේ ප්‍රතිරෝධකයක් මේ ශ්‍රේණිගත සම්බන්ධයක් යොදනවා නම් මෙතෙන්ට අපි අනිවාර්යෙන් 850යි හෝ ඊට තරමක් වැඩි අගයකින් යුත් ප්‍රතිරෝධයක් දාන්න ඕනේ. ඊට වැඩි අඩු අගයකින් සහිත අඩු අගයක් සහිත ප්‍රතිරෝධයක් දැම්මොත් යම්කිසි අවස්ථාවකදී LED බල්බ් එක පිච්චිලා යන්න පුළුවන්. එහෙනම් දැන් මේ දරුවා අපි මේ ගණනය කිරීම කරේ නිකන් නෙමෙයි. මේ ගණනය කිරීමෙන් අපි සිද්ධ කරගත්තේ මෙතන දාන්න ඕනේ ප්‍රතිරෝධය පිළිබඳව යම්කිසි අවබෝධයක් ගත්තා. එතකොට දැන් අවබෝධය මොකක්ද අපි ගත්තේ? අවබෝධයෙන් ගත්තේ 850යි ඕම් කියලා ප්‍රතිරෝධය අගයක් ආවා. එතකොට මේ 850යි ප්‍රතිරෝධයක් දැන් හිතමුකෝ කඩේ කොහෙවත් ගන්න නැහැ කියලා. හරි. දැන් ඒ අගේම ගන්න නැහැ. ඉතින් ඒ අගේම ඇත්තටම ගන්නත් නැති වෙන අවස්ථාවක් තියෙනවා. ඒත් එකම දැන් මේ අපි 850යි ඕම් කියලා ගත්තේ උපකල්පන කරලා. හරි. මොනවද උපකල්පන ටික? LED බල්බ් එක හරහා ගන්න ධාරාව 12 මිලි ඇම්පියර් ඊට පස්සේ LED බල්බ් එක හරහා තියෙන දෙකේ අන්තරය 1.8යි වෝල්ට්. හරි. ඔන්න ඔය විදිහට උපකල්පනයක් කරලා තමයි ගත්තේ. ඉතින් ඒක මම හදපු ගණනය කිරීම කරපු විදිය ඔය කටට කියලා දුන්නා. හරි. එතකොට මේ ප්‍රැක්ටිකල් එක ප්‍රායෝගිකව අපි කරන්නේ කොහොමද? ප්‍රායෝගිකව කරන්නේ දරුවෝ දැන් ඔයාලට මේ ගණනය කිරීමේදී ආවා R ටගයක් ආවා කීයක්ද? 850යි ඕම් කියලා. දැන් ප්‍රායෝගිකව කරද්දී අනිවාර්යෙන් ඔයා තෝරගන්න ඕනේ 850යි ඕම්ට වැඩිය පොඩ්ඩක් වැඩි ප්‍රතිරෝධී අගයක් තියෙන ප්‍රතිරෝධකයක් තමයි ප්‍රැක්ටිකල් එකේදී තෝරගන්නේ. ඉතින් 850යි ඕම් මෙතන තිබ්බොත් 850යි ඕම් තිබ්බොත් නම් ඒක 850යි පාවිච්චි කරපන්. ඒකල ප්‍රැක්ටිකල් එක කරපන්. හරි ඉස්සරහට ප්‍රැක්ටිකල් එක දැන් මම කරනෝනේ. ඒකලදී තවත් මේක තවදුරටත් පැහැදිලි කරන්න. හරි ආයෙත් මේ ගණනය කිරීම බලන්න. එතකොට මේ විදිහට තමයි ගණනය කිරීම කරේ. හරි බලන්න. මෙතනත් බලන්න. මේ ගණනය කිරීම කරපු විදිය තේරුම් නැත්තම් ආයෙත් පිටිපස්සට වීඩියෝ කරගෙන බලන්න. හරි. මේ සර්කිට් එක මුලින්ම ඇඳ ගන්න ඔයාලත් දැන් ඔයාලට හම්බෙන කටුකොලේ මේ කතාව අනිවාර්යෙන් කරගන්න ඕනේ. හරි. එහෙනම් අපි යම් ප්‍රැක්ටිකල් එක කරා. ප්‍රැක්ටිකල් එක කරද්දී දරුවෝ දැන් ඔයාලට ප්‍රැක්ටිකල් එක කරද්දී දැන් ඔයාලට දරුවෝ මේ සම්මතයක් විදිහට හම්බෙන එකම එක ප්‍රතිරෝධයක් තියෙනවා. දැන් ඇත්තටම මෙහෙම කියන්නම්කො දැන් මේක නිකන් සම්මතයක් වගේ මිනිස්සු මේකට පුරුදු වෙලා ඉන්නේ. 12 වෝල්ට් වලින් ඒ කියන්නේ 12 වෝල්ට් බැටරියක් කරහා LED බල්බ් එකක් පත්තු කරන්න ඕන නම් අපි පාවිච්චි කරන්නේ 1K රෙසිස්ටර්ස්. ඉතින් මමත් 1K රෙසිස්ටර් එකක් පාවිච්චි කරනවා. ඒතර 1K රෙසිස්ටර් එක පාවිච්චි කරලා ඒක ගැලපෙනවද කියලා අපි චෙක් කරනවා. චෙක් කරන්නේ කොහොමද? ප්‍රතිසම මල්ටිමීටරය ප්‍රතිසම බහුමානී පාවිච්චි කරලා එයාගේ අරහා ඒ අදාළ වෝල්ටිතාවන් සහ ධාරාවන් ටික මැනලා අදාළ තියෙන ඒ ධාරාවන් සහ වෝල්ටිතාවන් ටික මැනලා ඒ තියෙන මිනුම් ටික අරගෙන අපි බලනවා මෙයාට මේ සුදුසු මේ අගේ මේ ප්‍රමුඛ වෝල්ටිතාවකින් යුතුව ප්‍රමුඛ දීප්තියකින් යුතුව මෙයා දැල් වෙනවද කියලා අපිට හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් දරුවෝ අපි ප්‍රැක්ටිකල් එක කරමු. හරි. ප්‍රැක්ටිකල් එක කරන්න කලින් තව දේවල් ටිකක් මම කියලා දෙන්නම්. මෙන්න ව්‍යාපෘති පූර්ව. ඉතින් මේ ව්‍යාපෘති පූර්වයක් පාවිච්චි කරද්දී හිතන විදිහට පාවිච්චි කරන්න බෑ. හරිද? මේ ව්‍යාපෘති පූර්ව ගත්තට පස්සේ මෙයාගේ මේ සම්බන්ධය වල මේ පේනවා පොඩි කොටු. පොඩි කොටු තියෙනවා පේනව නේද? මේ පොඩි කොටු වලින් මේ ඇත්තටම තියෙන්නේ මෙතන මේ කොටු වල මේ සිරස් අතර තියෙන මෙන්න මේ කොටු තියෙන්නේ. මෙන්න මේ කොටු සෙට් එක තියෙන්නේ. මෙන්න මේ කොටු සෙට් එක ගත්තට පස්සේ
මේ කට්ටියගේ සම්බන්ධතාවයන්. ඒ කියන්නේ සන්නයනය සිද්ධ වෙන්නේ සිරස් අතට. සිරස් අතට කියන්නේ කෙලින් අතට. මෙන්න මේ අතට. බේම් මේ අතට. හරි. ඔන්න ඔය අතට. ඔහොම. හරි. ඊට පස්සේ ඒ කියන්නේ මෙන්න මේ මැද තියෙන කොටස සෙට් එක විතරයි. මෙයා සහ මෙන්න මේ එළිය. හරි. මෙයාලගේ සම්බන්ධතාව පවතින්නේ මෙන්න මේ සිරස් අතර. ඒ කියන්නේ මෙන්න මේ කොටු සෙට් එක ගත්තොත් මේ කොටුවයි සම්බන්ධයක් තියෙනවා. ඒතර සම්බන්ධය තියෙන එක අපි චෙක් කරගන්න ඕන නම් මොකද කරන්නේ? මෙන්න මල්ටිමීටරේ තියෙනවා. මල්ටිමීටරේ තියෙනවා බසර් කියලා. හරි. මේ බසර් එකට දානවා. බසර් එකෙන් ඇත්තටම දරුවෝ කරන්නේ අපි ඒ අදාළ සන්නයනයක් සිද්ධ වෙනවද කියලා හොයන එක. ඉතින් සන්නයනය සිද්ධ වෙනවද කියලා හොයන්න කලින් මේ පොඩ්ඩක් මේ බසර් එක වැඩ කරනවද කියලා චෙක් කරගන්න ඕනේ. චෙක් කරගන්නේ කොහොමද? මෙන්න මේ ඒෂනි දෙක ක්‍රොප් දෙක එකට ගාවලා බලනවා බීප් නාදය ඇහෙනවද කියලා. බීප් නාදය ඇහෙනව නේද හැමෝටම? මේ බලන්න හොඳට. බීප් නාදය ඇහෙනවා. එහෙනම් මෙයා වැඩ. එහෙනම් දැන් අපි බලමු අර මම කිව්ව කතාව ඇත්තද කියලා. මම මෙතෙන්ට අග්‍රයක් තියෙනවා. මෙතන මේ අග්‍රය තියෙනවා. මෙතෙන්ට මේ අග්‍රය තියෙනවා. එතන මේ අග්‍රය මෙතෙන්ට සම්බන්ධ කරොත් අනිවාර්යෙන් මෙයාගේ බීප් නාදය ඇහෙන්න ඕනේ. එතකොට එයාගේ කනෙක්ෂන් තියෙන්නේ මෙන්න මේ සිරස් අතර කියලා තීරණය වෙනවා. ඔන්න ශබ්ද එනවා. මේ ඔයාලට පේනවනේ මම මේ ක්‍රොප් හයි කරලා තියෙනවා මේ. ඔන්න එහෙනම් බීප් නාදය ඇහෙනවා. හරි. එතකොට මේ හැම තැනම දැන් මේ දෙකේ විතරයි මේ දෙකේ විතරයි ওই කතාව යන්නේ. හරි. මේ A B C D මේ ලං බලන්න. මේ පිළිවෙලට තියෙනවා A B C D E F G H I J කියලා පිළිවෙලට තියෙනවා. ඒත් එක මේ කාණුවක් තියෙනව නේද? මේ කාණුවෙන් පස්සේ මෙතන මේ දෙක වලට හිතෙන්න පුළුවන්. මෙතනත් මේ සම්බන්ධයක් තියෙනවා කියලා නෑ. ඒ දෙක නම් සම්බන්ධයක් නෑ. ඒ දෙක සම්බන්ධයක් පවත්ව ගන්න නම් මෙතෙන්ට අපිට ජම්ප් ඕවර් එකක් පාවිච්චි කරන්න වෙනවා. ඒතර මේ එක සෙට් එක විතරක් තමයි මෙන්න මේ සිරස් අතර මේ සම්බන්ධය තියෙන්නේ. එතකොට මේ ළමයි ගොඩාක් නාගන්න තැනක් තමයි උන් සර්කිට් එක ගහන්නත් දන්නවා. සර්කිට් එක ගහද්දි උන් සර්කිට් එක ගහන්නේ කෙලින් අතර. ඉතින් සන්නයිනේ වෙන්නේ සම්පූර්ණ සෝල්ට් මේ පරිපතේ ගත්තොත් මේ ෂෝට් සර්කිට් වෙන්න පුළුවන්. ඒත් එකම වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඕවා ප්‍රශ්න. ඉතින් පැන්න ගමන් ඉවරයි. ඔක්කොම කතන්දර ඉවරයි. ලකුණු ටික ඔක්කොම අහිමි වෙලා යනවා. හරි. ඊට පස්සේ දැන් මේ ඔයාලට පේනවනේ මේ උඩ කොටස. හරි. මේ උඩ කොටසේ සම්බන්ධතාවය තියෙන්නේ තිරස් අතර. දැන් මේකේ සිරස් අතරනේ. මෙන්න මේ මෙව්වගේ තියෙන A B C D ඉඳන් E F G H I J K J වෙනකන් තියෙන්නේ සිරස් අතට. ඒ කියන්නේ මෙන්න මේ අතර තමයි සම්බන්ධතාවය තියෙන්නේ. මේ කොටු වල. මම මේ කොටු ටික මෙහෙම නිකන් රවුම් වගේ අඳින්න. ඔන්න ඔය අතර තියෙන්නේ. ඒතර මෙන්න මේ පොඩි කොටු සෙට් එක තියෙන්නේ මෙන්න මේ උඩ කෙළවරේ. ඒ කට්ටියගේ සම්බන්ධතාවය තියෙන්නේ තිරස් අතට. මෙන්න මේ අතට. ඔන්න ඔහොම තමයි සම්බන්ධතාවය තියෙන්නේ. එතකොට අපි එකක් චෙක් කරලා බලමු. එහෙනම් මේ කොටු දෙකක් අතර මෙන්න මේ සම්බන්ධය එද්දි මෙතන බීප් නාදය ඇහෙන්න ඕනේ. ඇහෙනව නේද? මෙතෙන්ටත් මේ ඔක්කොම එක සම්බන්ධින් මේ මෙතෙන්ටත් ඇහෙනවා, මෙතෙන්ටත් ඇහෙනවා. හරි. මේ දෙන්නගේ ඇහෙනවා මේ. හරි මේ එක කෙලවරක් කරගම කෙලින්ම දිනනවා. හරි. ඔන්න ඔය විදිහට තියෙනවා මේ. හරි මෙතන සම්බන්ධයක් නෑ දැන්. මේ නෑ එතන සම්බන්ධයකුත් තියෙනවා. හරි. සමහරක් ප්‍රොජෙක්ට් බෝඩ් වල මේ සම්බන්ධයක් නැති අවස්ථා ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක අනිවාර්යෙන් ඔයාලා චෙක් කරන්න ඕනේ. ඒතකොට මෙතන මේ මේන්ලි සම්බන්ධය හොඳ මේකෙන් ඔලුවට දාගන්න ඕනේ. හරි. දැන් මේ ඇත්තටම මේ මෙතනින් මේ සමහරක් ප්‍රොජෙක්ට් බෝඩ් වල කලින් සෙට් එකක් ඇවිල්ලා තිබ්බා. මෙන්න මේ ස්පේස් එක අතරින් සම්බන්ධ කරනවා මේ තියෙන සම්බන්ධය. දැන් මෙතන මේ ප්‍රොජෙක්ට් බෝඩ් එක ගත්තට පස්සේ මෙතන ස්පේස් එකකින් පස්සෙත් මෙතන කනෙක්ෂන් තියෙනවා. හරි. මේ කනෙක්ෂන් එක තියෙනවා. හරි තියෙනවා. හරි මෙතනින් කැඩෙනවා. හරි. මෙතනින් කැඩෙනවා. හරි. මෙතනින් එහාට යන්නේ නැහැ. ඊට පස්සේ මෙතනින් එහාට මෙන්න මේ සෙට් එක තියෙනවා කනෙක්ෂන් එක මේ. හරි. මේ දරුවෝ මෙතන මේ කනෙක්ෂන් එක මේ මෙතන මේ හරියට ක්‍රොප් සම්බන්ධ වෙන නිසා තමයි ඒක බීප් නාදය ඇහෙන්නේ නැත්තේ. හරි මේ පේවට පේනව නේද? හරි මේ හරි ඔය විදිහට සම්බන්ධය පවතිනවා. මෙතන මේ ක්‍රොප් එක හරියට සම්බන්ධ වෙන්නේ ඒකයි මෙහිම. එතන පල්ලෙහාට ගිහිල්ලා මෙතනින් පොඩ්ඩක් අර පල්ලෙහාට නේ නෙරලා වගේ තියෙන එකයි මේ අහුවෙන්නේ නැත්තේ. ඒක නිසා තමයි මේ
සවුන්ඩ් එක එන්නේ නැත්නම් අපි මෙතන බලමු ජම්ප් වය එකක් හයි කරලා. නැත්නම් ඔයාලට ওই ප්‍රශ්න තියෙන්න පුළුවන්. හරි මම ජම්ප් වය එක මෙහෙම සම්බන්ධ කරනවා මෙහෙම සම්බන්ධ කරලා මෙතනට තියෙනවා. දැන් වැඩ නේද? මේක හරියට ඇතුළට අර ගියපු නැති නිසා තමයි වැඩ කරන්නේ නැත්තේ. ඒක වෙන ප්‍රශ්නයක් නෙමෙයි. හරි. මෙතනින් මේ දැන් මෙහාට මේ සම්බන්ධ වැඩ කරන්නේ නැහැ. හරියට මෙහෙනම් මේ මෙතන මේක ඔයාලට පේනවා ලාංඡනයක් මේ පොඩි ලාංඡනයක්. හරි. මේ හරි මැද මෙයාගේ මේ 1යි 2යි 3යි 4යි 5යි. පස්වෙනිකින් පස්සේ පොඩි ලාංඡනයක් තියෙනවා. පස්වෙනි මේ සෙට් එකෙන් පස්සේ පොඩි ලාංඡනයක් තියෙනවා. එතනින් පස්සේ කනෙක්ෂන් එක කැඩෙනවා. හරි. එතනින් පස්සේ මේ සෙට් එකේ තමයි කනෙක්ෂන් එක තියෙන්නේ. හරි. ඊට පස්සේ දැන් මම පොඩ්ඩක් මේ ගලවලත් පෙන්නන්නම් ඔය කට්ටියට මේ කනෙක්ෂන් එක තියෙන විදිහ. ඉතින් මම අපරාධිතින් ගලවන්නේ කමන්නේ ගලවලම් පෙන්නන්න. තවත් අවබෝධයක් ගන්න බෑ. දැන් එතන දිනව බං ගලවන්න යන්න එපා උඹලා. හරි. පැටේට දිනව ගලවන්න එහෙම යන්නේ නැහැ. කනෙක්ෂන් කොහොමද තියෙන්නේ බලන්න. හරි. ඔයාලට පේනව නේද දරුවේ? මෙතනින් මේ උඩ කොටස මෙන්න මේ කොටස කනෙක්ෂන් තියෙන්නේ තිරස් අතට. කියන්නේ මෙන්න මේ අතට. තිරස් අතට. ඊට පස්සේ මෙන්න මේ කොටස් ටිකේ කනෙක්ෂන් තියෙන්නේ සිරස් අතට. ඒ කියන්නේ මේ අතට. එතකොට ඒක පැහැදිලි මෙතනින් මේ ගලවලා බැලුවට පස්සේ සම්පූර්ණව ඒක පේනවා. එතකොට මම හිතනවා දැන් ඔය කටට මේක අවබෝධ වුණා කියලා. ඒ අවබෝධ වෙන්න දෙයක්වත් නැහැ. මේක ගලවන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මේක චෙක් කරගන්න විදිහ මම සම්පූර්ණ ඔය කටට කියලා දුන්නා. හරි. අපි දැන් ප්‍රැක්ටිකල් එක කරන්න. හරි. ප්‍රැක්ටිකල් එක කරද්දී මම LED එකක් වෙනම ගත්තා නේද? මේ තියෙන LED එක. මෙන්න මෙයා පාවිච්චි කරනවා. මේ LED එක පාවිච්චි කරද්දී LED එක ගැනත් කියන්නම්. මේ තියෙන්නේ lighting emitting diode. LED කියන්නේ එකේ තේරුම ඕක. හරි. මේකත් එක්තරා ඩයෝඩයක්. හරි. මූත් එක්තරා ඩයෝඩයක්. හරි. එතකොට මූව දල්වන්න තමයි අපි යන්නේ මෙන්න මේ පරිපතේ හරහා. හරි. එතකොට මම මෙයාව දැන් මේක දල්වන්න යන්නේ. මම මෙයාව සාමාන්‍යයෙන් මෙන්න මේ මැද කොටසේ මම මෙයාව සම්බන්ධ කරගන්නවා. මැද කොටසේ මෙහෙම සම්බන්ධ කරන්නේ නැහැ කීයටවත් කවුරුවත්. මෙහෙම සම්බන්ධ කරොත් ඉතින් දෙයියන්ගෙන් පිටයි කෙලින්ම වැඩ කරන්නේ නැහැ මෙවුවා. හරි. සම්බන්ධ කරන්නේ මෙන්න මේ කනෙක්ෂන් නැති පැත්තට. කියන්නේ තිරස් පැත්තට. සිරස් පැත්තට මම සාමාන්‍යයෙන් ඉඩක් තියෙන විදිහට මෙන්න මෙහෙම සම්බන්ධ කරගන්නවා. හරි. මේක දැන් ඔයාලට මෙතනම සම්බන්ධ කරන්න ඕන කියලා නීතියක් නැහැ. ආයෙත් කලින් මට දෙයක් කියන්න බැරි වුණා. මේ LED බල්බ් එක ගත්තට පස්සේ දරුවෝ LED බල්බ් වල අග්‍ර හොයාගන්නේ කොහොමද? LED බල්බ් එකේ අග්‍ර හොයාගන්නේ කොහොමද? අග්‍ර හොයාගන්නේ මෙන්න මෙහෙම. LED බල්බ් එකේ මෙන්න මේ සන්නායක දෙක තියෙනවා. ඒ කියන්නේ අග්‍ර දෙකට අදාළ සන්නායක දෙක තියෙනවා. මේ සන්නායක දෙක ගත්තට පස්සේ සන්නායක දෙකෙන් දිග සන්නායකය ධනාග්‍රය ලෙසත් කොට සන්නායකය ඍණාග්‍රය ලෙසත් අපි හඳුන්වනවා. එතකොට මෙන්න මේ දිග එක ධන කොට එක ඍණ ඔන්න ඔය විදිහට. ඒතර මූ ධන මූ ඍණ. හරි. ඔක දැන් ඔළුවේ තියෙන්න ඕනේ. හරි. එහෙනම් දැන් ඔක අපි ඔළුවට ගත්තා. එහෙනම් මම මෙයාව සම්බන්ධ කරන්න යනවා. හරි. එහෙනම් මම ධන පැත්ත මේ විදිහට තියෙන විදිහට මේක මැදින් මෙන්න මේ විදිහට සම්බන්ධයක් හදා ගන්නවා. හරි. හදාගත්තා. ඊළඟට දැන් අපි දැන් මේ බලන්න මේ සර්කිට් එක බලන්න. සර්කිට් එකට අදාළව මේ තියෙන LED බල්බ් එක. හරි. LED බල්බ් එක. ඒතර LED බල්බ් එකට ශ්‍රේණිගත සම්බන්ධයක් යටතේ ප්‍රතිරෝධකයක් හයි කරන්න ඕනේ. එහෙනම් මම ප්‍රතිරෝධකයේ විදිහට තෝරගන්නවා. මෙන්න මේ ප්‍රතිරෝධකය. මොකද්ද මේ ප්‍රතිරෝධකය? මට අගේ කියන්න පුතා ඉක්මනට. මොකද්ද මේ ප්‍රතිරෝධය පොඩ්ඩක් බලන්න. අගේ කියන්න ඉක්මනට කට්ටියම ඕම. මොකක්ද අගේ? පාට ටික කියන්නම්. පාට ටික තියෙනවා දුඹුරු ඊට පස්සේ කළු ඊට පස්සේ රතු ඊට පස්සේ රන්. එහෙම නේද? මෙවුවා මේකේ ප්‍රැක්ටිකල් එකක් කරා බං. දැන් මේක මතක නැති වුම් බලපන්.
අර කලින් කරපු ප්‍රැක්ටිකල් එක ඊට පස්සේ මේක මතක් වෙයි මොකද්ද මේ කියන එක. දැන් මම මෙතනත් මතක් කරලා දෙන්නම්. මෙයාගේ වර්ණ කේත ක්‍රමයේ යටතේ අපි අගේ හෙව්වොත් දුඹුරු කියන්නේ 1යි. කළු මෙතන දැන් මම ආයෙ වෙනම මේක කියලා දෙන්න යන්නේ නැහැ. මේවා හොඳමකින් කියලා දුන්නා අර කලින් ප්‍රැක්ටිකල් එකේදී. කළු කියන්නේ අගේ 2යි. එහෙනම් උන් දෙන්න එක ළඟ ලියා ගන්න. එතකොට එක ළඟ සෝරි කළු කියන්නේ අගේ බිඳුවයි ඈ. සෝරි. දුඹුරු කියන්නේ 1යි කළු කියන්නේ අගේ බිඳුවයි. ඊට පස්සේ රතු කියන්නේ තුන්වෙනි වලල්ලේ තියෙන මේ වර්ණය. මෙයාගේ ප්‍රතිරෝධය නම් මෙහෙම දාලා වැන්දොත් මෙන්න ප්‍රතිරෝධය මූ 1 දුඹුරු 2 කළු 3 රතු සෝරි මෙතන දරුව රන් නේ 4 රන් මූ රන් හරි එතකොට දැන් මුගේ අගේ ගණනය කරොත් මම 10 ගුණ 10 දුඹුරු කියන්නේ 1 ඒ විදිහටම ලිව්වා කළු කියන්නේ බිංදුව 1 උන් දෙන්න එක ළඟ ලියාගත්තා ඉතින් රතු කියන්නේ තුන්වෙනි වලල්ලේ ඉන්න එක තුන්වෙනි වලල්ලේ ඉන්න එක නම් වර්ණවල 4ක් තියෙන එකෙක් නම් තුන්වෙනි වලල්ල අනිවාර්යෙන් ලියන්නේ 10 බලයක් විතර. එහෙනම් 10 දෙවෙනි බලය කියලා මම ලියනවා. 10 දෙවෙනි බලය කියලා ලිව්වා. ඊට පස්සේ අවසාන වලල්ලෙන් කියවෙන්නේ සහනගේ. එහෙනම් ඌ ධන හෝරින 105යි. එහෙනම් දැන් මම ඌව සුළු කරනවා. හරි. මම ඌව සුළු කරනවා. සුළු කරාට පස්සේ 10 මේ 10 ගුණ කිරීම 10 දෙවෙනි බලයේ තියෙන 10 දෙවෙනි බලය කියන්නේ 100යි. හරි. ඒකට ධන හෝරින 105යි. එතකොට මෙයා මට උත්තරයක් එනවා 1000යි ඕම් කියලා. 1000යි ඕම් ධන හෝරින 105යි. එතකොට මෙයා අපි නිකන් 1000යි ඕම් කියලා කියනට වැඩිය මෙයා ප්‍රසිද්ධ. මෙයා 1 කී කියන එක තමයි ප්‍රසිද්ධ. 1 කිලෝ ඕම් නැත්නම් 1 කී කියන එක තමයි මෙයා ප්‍රසිද්ධ. 105යි. හරි. දැන් පැහැදිලි කතාව. හරි. එහෙනම් දැන් මම මෙන්න මේ LED බල්බ් එක පත්තු කරන්න පාවිච්චි කරන්න මේ 1 කිලෝ ඕම් නැත්නම් 1000 කිලෝ ඕම් කියන 1000 ඕම් කියන ප්‍රතිරෝධකය. ඒතර දැන් මේ අපිට අර කලින් ගණනය කිරීමේදී අවශ්‍ය වුණේ 850යි. ඔව් දැන් 850 ඕම් රෙඩි 150 ඕම් පොඩ්ඩක් 150 ඕම් දක්වා මෙයා පොඩ්ඩක් වැඩි. මේක කමන්නේ නැහැ පොඩ්ඩක් වැඩි වුණාට. අඩු වෙන එක තමයි ප්‍රශ්නේ. අඩු වුණොත් තමයි මෙයා පිච්චෙන්න පුළුවන්. වැඩි වුණාට මෙයා පිච්චෙන්නේ නැහැ. ඒක නිසා දැන් ඔන්න මෙයාව අපි සම්බන්ධ කරගමු. අසම්බන්ධ කරද්දී දරුවෝ බලන්න මේක. පරිපතේ බලන්න. පරිපතේ ගත්තට පස්සේ බැටරියේ ධනාග්‍රය කියන්නේ මෙන්න මේ දිගාග්‍රය මූ ධන මූ ඍණ. හරි ඒක දන්න ඕනේ. එහෙනම් ධනාග්‍රය තමයි මේ සයිඩ් එකෙන් යන්නේ. ඒතකොට මේ ධනාග්‍රය ගත්තට පස්සේ LED බල්බ් එකේ ධනාග්‍රයත් මෙන්න අපි හොයාගත්තා. ඒතකොට LED බල්බ් එකේ ධනාග්‍රයට අපි සාමාන්‍යයෙන් සම්මතයක් විදිහට දරුවෝ LED බල්බ් එකේ ධන ඒ කියන්නේ ධනාග්‍රයට තමයි අපි සම්බන්ධ කරන්නේ ශ්‍රේණිගතව මෙන්න මේ රෙසිස්ටර් එක. හරි. මෙයාව සම්බන්ධ කරන්නේ ශ්‍රේණිගත සම්බන්ධයක් යටතේ ධන අග්‍රයට. එහෙනම් මම මෙයාව සම්බන්ධ කරද්දී ආයෙත් කියනවා ආස දෙන්නන්ගේම කියලා පරිපතේ දිහා බලාගෙනම මෙන්න මෙහෙම සම්බන්ධ කරන්නේ උන් ඉන්නවා. හරි. ඔන්න ඔහොම සම්බන්ධ කරන්නේ උන් ඉන්නවා. දරුවෝ මෙහෙම සම්බන්ධ කරොත් හරිද? මෙහෙම සම්බන්ධ කරොත් හරිද? හරි. ඔහොම සම්බන්ධ කරොත් බං ඉවරයි. හරි. මේ ප්‍රතිරෝධය දාලා වැඩක් නෑ බං මෙහෙම සම්බන්ධයක් තියෙනවා කියලා මේතන ඇත්තටම මේ දෙන්නේ ප්‍රතිරෝධයක් ගෑවිලාවත් නෙමෙයි තනිකර තනි ලයින් එකක් විතර යන්නේ. හරි. කෙලින්ම සන්නයි නෙමෙන්නේ. ඒක නිසා මෙහෙම සම්බන්ධ කරන්න නම් එපා කීයටවත් කවුරුවත්. අපි සම්බන්ධ කිරීම කරන්නේ තිරස් අතර සම්බන්ධ කරන්න දරුවෝ මෙන්න මෙහෙම. හරි. තිරස් අතර මෙන්න මෙහෙම සම්බන්ධයක් කරන්න. හරි. මෙහෙම දැන් ඔයාලා දන්නවනේ මේ කනෙක්ෂන් තියෙනවා කියලා මම පොඩ්ඩක් ඉඩ පරාසය තියාගෙන මෙන්න මෙහෙම සම්බන්ධ කරනවා. දැන් මූ මේ ධන මේ තියෙන LED බල්බ් එක හරි LED බල්බ් එක ධනාග්‍රය මෙයා ඍණාග්‍රය මෙයා හරි එයාට ඔන්න සම්බන්ධ කරනවම රෙසිස්ටර් එක මෙන්න මේ අතට දැන් මේ අතට සම්බන්ධ කරලා කියන බම් මූ ශ්‍රේණිගතව ඉන්නේ මේ පේනවනේ හරි ඔන්න සම්බන්ධ කරා හරි එතකොට ඔයාලට පේනවා මේ විදිහට සම්බන්ධයක් ගිහිලා තියෙනවා හරි ඊට පස්සේ දැන් LED බල්බ් එකේ ඉඳන් තමයි අපි මේ ප්‍රතිරෝධය මේ සර්කිට් එක ගහගෙන ඉන්නේ ඈ. ඒතර LED බල්බ් එකේ ඉඳන් එන එක පහසු නිසා තමයි මම මේ විදිහට පටන් ගත්තේ. නැත්නම් වෙන විදිහකට ඔහොම නැතුව අපිට මෙහෙම පටන් කරන්නත් පුළුවන් කියලා. කවුරු හරි මේ සර්කිට් එකම හරිය නිවැරදිව ගැහුවොත් වෙනත් ක්‍රමයකට කිසි අවුලක් නැහැ.
සර්කිට් එක හරිය. ඉතින් මම මේ කියන්නේ මෙන්න මෙතන ඉඳන් කියන්නේ LED බල්බ් එකේ ඉඳන් පටන් ගන්න සර්කිට් එක ගහන්න. හරි. දැන් LED බල්බ් එකකට LED බල්බ් එකට අදාළ මෙන්න මේ අග්‍රේ සම්බන්ධ වුණා. මේ ප්‍රතිරෝධේ මෙන්න මේ අග්‍රේ සම්බන්ධ වුණා. ඊට පස්සේ දැන් අපි යන් කෙලින්ම බැටරියට සම්බන්ධ වෙන අග්‍රයට. ආ බැටරියට සම්බන්ධ වෙන අග්‍රයට අදාළව මම මෙන්න මේ මම සම්බන්ධ කරගත්ත මෙන්න මේ බැටරිය අලුතම සම්බන්ධ කරපු ජම්ප් වයර් එකක් මෙන්න මේ විදියට. හරි. මෙන්න මේ විදියට බැටරිය අලුතම සම්බන්ධ කරගත්ත මේ ධනාග්‍රේනේ යන්නේ. මේ ධනාග්‍රේ මේ බලන්න. ධනාග්‍රේ යන්නේ ධනාග්‍රේටම සම්බන්ධ කරපු මෙන්න මේ බැටරිය අලුත සහිත ජම්ප් වයර් එකක් සම්බන්ධ කරගන්නවා මම මේ ව්‍යාපෘති පූර්ව සඳහා. ඊතර මම දැන් මෙයාගේ මේ ධනාග්‍රේ සම්බන්ධ කරන්නේ කොතනටද? ධනාග්‍රේ සම්බන්ධ කරන්නේ මේ ප්‍රතිරෝධයේ මෙන්න මේ අග්‍රයට. දැන් අග්‍රයට සම්බන්ධ කරද්දී ආසව දැන් අපි මෙතනට නේ සම්බන්ධ කරන්න ඕනේ. එතන සම්බන්ධ කරොත් කොහෙද කියහන්කෝ දැන් මෙතන මේ කනෙක්ෂන් එකක් එන්නේ. කනෙක්ෂන් එකක් දෙන්නේ. මම කිව්වා මෙයාගේ කනෙක්ෂන් තියෙන්නේ සිරස් අතට. තිරස් අතට නෙමෙයි. එහෙනම් කනෙක්ෂන් එකක් තියෙන පැත්තට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ මෙතනින් ධන වෝල්ටේජ් එක දෙන්නේ මෙතන ඉන්නේ. හරි. එහෙනම් මෙතෙන්ට සම්බන්ධ කරනවා. මොනතෙන්ට. හරි. එහෙනම් මම ඒකත් පොඩ්ඩක් අර ඉඩ ප්‍රස්තාව දෙන විදිහට මෙන්න මෙතනින් සම්බන්ධ කරගන්නම් කොන්නොම සම්බන්ධ කරගත්තා. හරි. ඊළඟට ඒකත් හරි. ඊළඟට ඊට පස්සේ ඍණාග්‍රය. ඍණාග්‍රය අපි දැන් සම්බන්ධ කරගන්නත් ඕනේ. ඍණාග්‍රය සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් දරුවෝ දැන් ඍණාග්‍රයට සම්බන්ධ කරගන්න මේ පහසු විදියට මම මෙන්න මෙහෙම ඍණාග්‍රේ සම්බන්ධ ගල්ලුවටත් මෙන්න මේ වගේ ජම්ප් වයර් එකක් පාවිච්චි කරා. එහෙනම් මම මේ LED බල්බ් එකේ ඍණාග්‍රයට මේ විදිහට සම්බන්ධ කරනවා. දැන් මම සර්කිට් එක බලන්නයි. මේ LED බල්බ් එකේ ඍණාග්‍රේ මේ තියෙන්නේ. හරි. මෙතන ඍණාග්‍රේ කෙලින්ම ආයි කිසිම ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම සම්බන්ධ වෙන්නේ බැටරියට. එහෙනම් මම LED බල්බ් එකේ ඍණාග්‍රේ මෙතනින් මෙහෙම ගන්නවා. හරි. මෙතනින් ඔහොම ගන්නවා. මේක නිකන් පැහැදිලි නෑ වගේ ගතියක් තියෙනවා නම් මම මෙතනින් මේ ඍණාග්‍රය දැන් මේ ධනාග්‍රයනේ මේ තියෙන ඍණාග්‍රේ සම්බන්ධය පවතින්නේ මෙන්න මේ පේලිය දිගේ. එහෙනම් මම මෙතනට සම්බන්ධයක් දාගන්න ඕන. හරි. මොන සම්බන්ධයක් දාගන්න. හරි. ඔතන නිකන් ඉඩ මදි වගේනේ දරුවෝ. ඒක නිසා මම සම්බන්ධය බෙන් මෙතනින් දාගන්නවා. ඒ පොලිමේම තියෙන මෙතනට මේ අග්‍රයට සම්බන්ධ කරනවා. හරි. දැන් මම ආයෙත් කියනවා මේක මේ විදිහටම සම්බන්ධ කරන්න අවශ්‍යතාවයක් නැහැ. තව කෙනෙක්ට පුළුවන් නම් තවත් ක්‍රමයක් යටතේ එක්ක මෙතනින් එක්ක මේක තව ඉඩ අරගෙන ජම්ප් වයර්ස් ගොඩක් පාවිච්චි කරලා සම්බන්ධයක් දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් දැන් පොතේ හැටියට දරුවෝ මේ LED බල්බ් එක අපි බැටරියට සම්බන්ධ කරොත් පත්තු වෙන්න ඕනේ. හරි. පත්තු වෙන්න ඕනේ බලමු අපි පත්තු වෙනවද කියලා. එහෙනම් ඔන්න මම මෙන්න මේ ක්‍රොප් දෙක තියෙනවා. හරි. ක්‍රොප් දෙක තියෙනවා. මුන් දෙන්නව මේ බැටරියට සම්බන්ධ කරනවා. බැටරියට ධනාග්‍රේ මෙයා ඍණාග්‍රේ මෙයා ඍණාග්‍රේට සම්බන්ධ කරලා බලනවා මෙයා පත් වෙනවද කියලා. හරි මේ විදිහට සම්බන්ධ කරා. ඇහැ සර් දැන් දැන් ඔයා කිව්ව විදිහට බල්බේ පත්තු වෙන්න බෑ. බල්බේ පත්තු වෙන්නේ නැහැ නේ. හරි. බල්බේ පත්තු වෙන්නේ නැහැ නේ කියලා කාට හරි නිකන් හිතෙන්න පුළුවන්. දැන් මේ සර්කිට් එකත් බලන්න සර්කිට් එකත් අපි දැන් අපි ගැවුව විදිහමයි තියෙන්නේ. හරි. ඉව හෙල්ලනවා හෙල්ලුවට වැඩ කරන්නේ නැහැ. හරි. එහෙනම් දැන් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එහෙනම් එක්කෝ බැටරිය බැහැලා තියෙන්නේ එක්කෝ බල්බේ පිච්චිලා තියෙන්නේ ඔන්න ඔයගේ ප්‍රශ්න එන්න පුළුවන්. හරි. ඉතින් ඔයගේ ප්‍රශ්නයක් දැන් මේක ඇත්තටම ආව එකත් හොඳයි. ඉතින් දරුවෝ මට මෙතනින් මේක පෙන්눔 කරන්නේ දැන් මෙතන අපි සර්කිට් එක කිසිම විදියකින් වැරද්දක් නැහැ. හරි. සර්කිට් එක කිසිම විදියකින් වැරද්දක් නැහැ. මට හිතෙන්නේ මේ බල්බ් එක පිච්චිලා තියෙනවා. එහෙනම් අපි වෙන බල්බ් එකක් යොදලා බලමු. මෙයාට මේ විදිහටම දැන් බල්බ් එකේ ධනාග්‍රය දන්නවා. ධනාග්‍රය ටිකක් දිගාග්‍රය, කෙටිඅග්‍රය, ඍණාග්‍රය කියලා දන්නවා. එහෙනම් මම මෙන්න මේ වෙන LED බල්බ් එකක් පාවිච්චි කරනවා. මෙයාට පාවිච්චි කරලා මෙතන සම්බන්ධ කරනවා. හරි. සම්බන්ධ කරාට පස්සේ බලමු අපි මෙයා පත්තු වෙනවද කියලා. පත්තු වෙනව නේද? හරි. එහෙනම් මෙතන දෝෂය හොයාගත්ත නේද? කියන්නේ මෙහෙමයි ප්‍රැක්ටිකල් කරද්දී ඇත්තටම මේක මම ඇත්තටම සතුටු වෙනවා මෙහෙම දෙයක් උනේ කියලා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් දැන් ඔයාලගේ සර්කිට් එක වැරදි කියලා.
ඇත්තම දරුවෝ ඔයා වැරදි කියලා 100%ක් එතන නිශ්චය කරන්න යන්න එපා. එතන උපාංග වැඩ කරන්න නැති වෙන්නත් පුළුවන්. මොකද මේක දරුවෝ මේ අනිත්‍ය ලෝකයක් නේ. ඒවා එකක්වත් මේ නිත්‍ය නැහැ. හරි ඒක නිසා උපාංග වැඩ කරන්න නැති වෙන්නත් පුළුවන්. ඒතකොට දැන් අපේ සර්කිට් එක වැරද්දක් නැහැ. කේස් එක වෙලා තියෙන්නේ මෙතන උපාංග පිළිසීමක් සිද්ධ වෙලා තියෙන. ඒතර මේ LED බල්බ් එක වැඩ කරන්නේ නැහැ. හරි. එහෙනම් අපි මේක පැත්තකින් තියමු. දැන් ඇත්තටම වැඩක් නැහැ ඌව. හරි. හරි. හරි දරුවෝ එතකොට ඔයාලට පේනවා දැන් බල්බ් එක පත්තු වෙනවා. එහෙනම් අපි දැන් නැවතත් අපේ පොතට යන් පොතට ගිහිල්ලා බලමු ක්‍රමවේදය යටතේ මොනවද කියන්නේ කියලා. හරි. ක්‍රමවේදය යටතේ කියනවා ඊළඟට කියනවා එම වෝල්ටේජ් මේ ප්‍රතිරෝධය ගණනය කරා ඒක හරි අපි ඊට පස්සේ එම වෝල්ටේජ් බැස් මැති කිරීම සඳහා සුදු ප්‍රතිරෝධයක් තෝරාගත්තද? ඔව් තෝරාගත්තා. ඒකත් තෝරාගත්තා. දැන් ඔය කරපු විදිහ දැන් ඔයාලට හොඳටම ඔලුවට ගියා කියලා මම දන්නවා. ඊට පස්සේ අවශ්‍ය පරිපථ ව්‍යාපෘති පූර්ව මත පහත ආකාරයට එකලස් කරන්න. මෙන්න මේ ආකාරයට අපි එකලස් කරා කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ පරිපථයකට 12 වෝල්ට් විදුලි සැපයුම සම්බන්ධ කර නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කරා දැන් ඔයාලට පේනවා නිරීක්ෂණයෙන් බල්බ් එක පත් වෙනවා කියලාත් පේනවනේ. හරි. නිරීක්ෂණයෙන් බල්බ් එක පත් වෙනවා කියලාත් පේනවා. හරි. අපි යන් ඊළඟට මොකද්ද කියන්නේ බලන්න. දැන් එච්චරයි කියන්නේ නේද? එච්චරයි කියන්නේ. නමුත් තව දේවල් ටිකක් ඔයාලට කියන්න ඕනේ මේ ප්‍රැක්ටිකල් එකේදී. දැන් මේ ප්‍රැක්ටිකල් එකේදී අමතර කරුණු ටිකක් විදිහට දරුවෝ ඔයාලට කියනවා මෙන්න මේ LED බල්බය හරහා ඇතිවන වෝල්ටේජ් බැස්ම හොයපන් කියලා කියනවා. LED බල්බය හරහා පවතින වෝල්ටේජ් බැස්ම. හරි කියපන් කියලා කියනවා. හරි. ඊට පස්සේ ඊළඟට අහනවා ප්‍රතිරෝධකය හරහා ඇතිවන වෝල්ටේජ් බැස්ම. හරි. ඒතකොට LED බල්බය හරහා පවතින වෝල්ටේජ් බැස්ම හරි. LED බල්බය හරහා පවතින වෝල්ටේජ් බැස්ම අපිට හොයන්න පුළුවන් ගණනය කිරීමක් කළාද නැහැ. අපිට හොයන්න පුළුවන් මෙන්න මේ ඇනලොග් මල්ටිමීටර් එක පාවිච්චි කරලා ප්‍රතිසම බහුමානය පාවිච්චි කරලා මෙයා පාවිච්චි කරලා පුළුවන් අපිට මෙයාගේ හරහා පවතින දෙකල විභවාන්තරය සහ මෙන්න මේ ප්‍රතිරෝධය හරහා පවතින දෙකල විභවාන්තරය හොයන්න. ඒත් එකම පුළුවන් පරිපථය කරන ධාරාවත් අපිට හොයන්න පුළුවන්. හරි. එතකොට දරුවෝ දැන් මම මේක දැන් එක ගොඩේ වගේනේ තියෙන්නේ. දැන් එක ගොඩේ වගේ ඇත්තටම එහෙම හැදුවේ මෙන්න මේ පරිපථයට අදාළව. ඇයි දන්නවද එහෙම කරේ? මේ අපිට දැන් මම ඔයාලට අර පොතේ තිබ්බ ක්‍රමවේදය යටතේදී අපිට කියලා තියෙන්නේ මේක මෙෂර් කරන්න කියලා නෑනේ. හරි කියන්නේ මේ මනින්න කියලා නෑ. ඒ කියන්නේ මේ වෝල්ටිතාවක් මේ LED බල්බය හරහා පවතින විභවාන්තරය ඊට පස්සේ පරිපථය කරන ධාරාව ඊට පස්සේ ප්‍රතිරෝධය හරහා පවතින විභවාන්තරය යවුවා මෙෂර් කරන්න කියලා නෑ. නිතර මෙෂර් කරන්න කියද්දි පොඩ්ඩක් ඉඩ ප්‍රස්තාව තියෙන විදිහට තමයි අපි මේ කට්ටියව හදා ගන්න ඕනේ. එතකොට හදා ගන්න නම් අපි දැන් පොඩ්ඩක් ආයේ මේ පරිපථය වෙනස් කරගන්නවා මම. හරි. මේ පරිපථය වෙනස් කරගන්නවා. හරි. එතකොට මේ පරිපථය වෙනස් කරන්න කලින් මම ඔයාලට දෙයක් කියනවා. හරි. දෙයක් කියනවා. මොකක්ද දන්නවද? දරුවෝ මේ තමයි අපේ පරිපථය. හරි. හරි. දැන් මේ සර්කිට් එක මම අඳින්නම් දලව මේ විදිහට. මේ තියෙන්නේ බැටරිය. හරි. 12 වෝල්ට් බැටරිය. මෙහා ධනාග්‍රේ මෙහා ඍණාග්‍රේ. ඊට පස්සේ මෙතනින් සම්බන්ධ වෙනවා ශ්‍රේණිගතව ප්‍රතිරෝධකයක්. හරි. ඒ ප්‍රතිරෝධකය මම ගන්නවා දැන් අපේ පැට් එකකට දාලා නම් මෙහා 1 කිලෝ ඕම් ප්‍රතිරෝධකයක් තියෙනවා. හරි. ඊට පස්සේ මෙයාට ශ්‍රේණිගතව සම්බන්ධ වෙනවා LED බල්බ් එක. හරි. LED බල්බ් එක. හරි. එතකොට මෙන්න මේ විදිහට පරිපථය කම්ප්ලීට් වෙනවා. හරි. පරිපථය මේ විදිහට කම්ප්ලීට් වුණාට පස්සේ වැඩේ හරි. දැන් බල්බ් එක පත් වුණා ඔයාලා දැක්කනේ. බල්බ් එක පත් වුණා. දැන් කියනවා දැන් මේක දැන් අමතර දෙයක්. මම කියන්නේ මේ පොතේ තියෙන විදිහටම අහයි කියලා. මේක එක එක විදිහින් අහන්න පුළුවන්. මේ ප්‍රායෝගික පරීක්ෂණය ගත්තට පස්සේ මේක ගැන සම්පූර්ණම කියන්නේ අහන්න පුළුවන් හැම පැත්තක්ම මම ඔයාලට කියලා දෙනවා. හරි ඒ නිසා මේකත් හොඳට අහගන්න. දැන් ඔයාලගෙන් බැරි වෙලාවත් අහන්න පුළුවන් නිරීක්ෂකයා නැත්තම් ඒ අදාළ ප්‍රායෝගික පරීක්ෂණදී අහන්න පුළුවන් LED බල්බය හරහා පවතින විභවාන්තරය ප්‍රතිසම බහුමානය මූ පාවිච්චි කරලා මෙන්නලා පෙන්වන්න කියලා. හරි. ඊට පස්සේ කියනවා
ප්‍රතිරෝධය හරහා පවතින දෙකේ භවාන්තරය මූ පාවිච්චි කරලා මැනලා පෙන්නන්න කියලා කියනවා. හරි. ඒතකොට දැන් මැනලා පෙන්නපන්. ඒතර ඇත්තට මූ කවුද? මේ මූ මල්ටිමීටර් එක. ඒතර මූගේ මල්ටිමීටර් කියලා කියන්නේ අයියේ. මූගෙන් ප්‍රතිරෝධය වයින්ද පුළුවන්, වෝල්ටේජතාව, ධාරාව හැම මගුලම වයින්ද පුළුවන්. හරි. එතකොට දැන් වෝල්ටේජතාවක් මයින්ව නම් පරිපතයක අපි වෝල්ට් මීටරයක් පරිපතයට සම්බන්ධ කරන්නේ කොහොමද? දැන් මුගේ හරහා මුගෙන් මුව පාවිච්චි කරනවා වෝල්ටේජ් එක මයින්ව මුගේ. ඒත් මුගේ අර වෝල්ටේජතා පරාසයට මේ මෙන්න මේ පරාසය මු කරන්නේ දැම්මට පස්සේ මු ඇත්තට වැඩ කරන්නේ වෝල්ට් මීටරයක් විදිහට. එහෙනම් වෝල්ට් මීටරයක් දැන් අපි පරිපතයට සම්බන්ධ කරන විදිහ දැනගෙන ඉන්න ඕනේ. හරි. වෝල්ට් මීටරයක් පරිපතයට සම්බන්ධ කරන විදිහ දැනගන්න ඕනේ. කොහොමද වෝල්ට් මීටරයක් පරිපතයට සම්බන්ධ කරන්නේ? කොහොමද මතක තියාගන්න? ඒ අදාළ උපාංගයට, කියන්නේ වෝල්ටේජ් එක මයින්ද ඕන අදාළ උපාංගයට සමාන්තරගතව තමයි වෝල්ට් මීටරයක් සම්බන්ධ කරන්නේ. එහෙනම් මෙන්න මෙහිම තමයි දරුවෝ වෝල්ට් මීටරයක් සම්බන්ධ කරන්නේ. වෝල්ට් මීටරේ සංකේත බිඳුව. වෝල්ට් මීටරේ සංකේත බිඳුව. දැන් මුගේ හරහත් වෝල්ටේජ් එක වයින්ද ඕන නම් ඔන්නෝම සම්බන්ධ කරා. හරි. හරි. දැන් අපි වෝල්ට් මීටරේ කතාව ඉවරයක්ම කරලිමුකෝ. හරි. ඒතර වෝල්ට් මීටරයක් සම්බන්ධ කරලා පරිපතේ මෙන්න මේ පරිපතේ තියෙන මෙන්න මේ එක උපාංග හරහා පවතින විභවාන්තර හොයන්නේ මෙන්න මෙහෙමයි. ඒත් එකම මේ පරිපතේ ගලන ධාරාව නැත්තම් මේ රෙසිස්ටර් එක හරහා ගලන ධාරාව නැත්තම් මේ LED බල්බ් එක හරහා ගලන ධාරාව හොයන්නේ කොහොමද? දැන් මූ ශ්‍රේණිගත සම්බන්ධයක පවතින ප්‍රතිරෝධ ජාලයක් කියලා අපි දන්නවා. ශ්‍රේණිගත සම්බන්ධයක තියෙනවා නම් අපි දන්නවනේ රීතියට අනුව මුගේ හරහාත් ගලන්නේ, කියන්නේ ප්‍රතිරෝධය හරහාත් ගලන්නේ එකම ධාරාව, LED බල්බ් එක හරහා ගලන්නේ එකම ධාරාව. හරි. එතකොට මම මෙයාට දැන් අපිට කියනවා ප්‍රායෝගික පරීක්ෂණය කියනවා මේ පරිපතය හරහා ගලන ධාරාව මේ ප්‍රතිසම බහුමානය පාවිච්චි කරලා ගණනය කරන්නලු. කියන්නේ හොයන්න කියනවා. ගණනය කරන්නේ හොයන්න කියලා. හරි. ඒතර මෙන්න මෙයාව පාවිච්චි කරලා මෙයාව පාවිච්චි කරනවා කියන්නේ මෙයාගේ මම කියවනේ මෙයා බහුමීටරයක් කියලා. කියන්නේ මෙයා මල්ටි ෆන්ක්ෂනල් බහුමීටරයක්. ඒකට මෙයාගෙන් වෝල්ටේජතාව, ධාරාව, ප්‍රතිරෝධය හැම මොකලම මයින්ඩ් පුළුවන්. එතකොට මම මෙයාගේ මේ පරාසය යොමුකරණය දානවා ඇම්පියර් පරාසයට. එතකොට ඇම්පියර් පරාසයට ඒ කියන්නේ ධාරාව මයින්ඩ් පරාසයට දාලා මෙයාගේ හරහා කරන ධාරාව මයින්ඩ් පුළුවන්. එතකොට ධාරාව මයින්ඩ් පාවිච්චි කරන්නේ ඇම්පියර් මීටරේනේ. මූ ඒ වෙලාවට වැඩ කරන්නේ ඇම්පියර් මීටරයක් විදිහට. එතකොට ඇමීටරයක් ඇම්පියර් මීටරයක් කියන්නේ ඇමීටරයක් සාමාන්‍යයෙන් පරිපතයට සම්බන්ධ කරන්නේ කොහොමද? සාමාන්‍යයෙන් පරිපතයට සම්බන්ධ කරන්නේ ඇමීටරයක් නම් අනිවාර්යෙන් ශ්‍රේණිගතව තමයි සම්බන්ධ කරන්නේ. හොඳට ඔළුවේ තියාගන්න දරුවෝ. හරි. එහෙනම් පරිපතයට අදාළව ශ්‍රේණිගත සම්බන්ධයකට තමයි ඇමීටරය සම්බන්ධ කරන්නේ. හරි. එහෙනම් මම මෙන්න මේ පරිපතයේ ගලන ධාරාව හොයන්න නම් මෙන්න මේ පරිපතය නැවතත් මම මෙහෙම අඳිනවා. අඳලා ඇමීටරේ සම්බන්ධ කරන විදිය මෙහෙම පෙන්නනවා. හරි. මම මේක වෙනම අදින්නේ නැතුව මම මෙතනින්ම පෙන්නන්නවා. මෙතනින් පෙන්නනවා. ඇමීටරේ සම්බන්ධ කරන්නේ පරිපතයට ශ්‍රේණිගත වෙනවා. මට මෙතනින් සම්බන්ධ කරන්න පුළුවන් ඇමීටරය. හරි. පැහැදිලිද? ඇමීටරය සම්බන්ධ කරලා මට මේ විදිහට ඇමීටරය සම්බන්ධ කරලා මෙයාගේ හරහා ගන්න ධාරාව මයින්ඩ් පුළුවන්. ඒත් එක්කම දැන් අපිට සැකයි වගේ වැඩි. අපිට මයින්ඩ් ඕනේ දැන් ප්‍රතිරෝධය හරහා ගන්න ධාරාවත් තිම ධාරාව. එහෙනම් බම් ප්‍රතිරෝධය ළඟින් ආයෙත් දැන් මම සර්කිට් එකෙම දින්නම්. ප්‍රතිරෝධ ළඟින් ඔන්නෝම පොඩි ඉඩක් තියලා ඉතින් ඇමීටරයක් ඇහුවා. ඇමීටරේ පස්සේ ආය යන්නේ LED බල්බ් එක LED බල්බ් එකෙන් පස්සේ මෙන්න මෙහෙම පරිපතය ගන්න තියෙනවා. එහෙනම් දැන් සැකයක් කාට හරි ආවොත් එහෙනම් ආර් ප්‍රතිරෝධ අපිට සැකයි දැන් ඔයා කියන කතාව සැකයි. එහෙනම් සැක නම් ආයෙ මේක කරලා බලන්න. දැන් මෙතනෙන් ඇමීටරේ පාඨාංකය මෙතන ඇමීටරේ පාඨාංකය ගත්තොත් එක සමානයි. ඇයි ඒ ශ්‍රේණිගත සම්බන්ධයක පරිපතය පවතින. එහෙනම් දැන් අපි යන් වෝල්ට් මීටරය සහ ඇමීටරේ පාවිච්චි කරලා මෙන්න මේ ප්‍රතිසම බහුමානි පාවිච්චි කරලා මෙයාගේ දෙකේ විභවාන්තරය සහ පරිපතයේ ගලන ධාරාව හොයන්න. හරි. දරුවෝ ආයිත් සර්කිට් එකට එන්න, ව්‍යාපෘති පුරවට එන්න.
හරි ව්‍යාපෘති පූර්වට එන්න කලින් දැන් මම දරුවෝ දැන් මට මේක ඕනේ මේක එකින් එක කියන්නේ මට ඕනේ මුලින්ම LED බල්බය හරහා පවතින දෙකලර භුවන්තරය මට හොයන්න ඕනේ. එතකොට මට දැන් මෙතන ඇත්තටම දරුවෝ මේ ඔක්කොම නිකන් එක ගොඩේ වගේනේ තියෙන්නේ. ඒක නිසා මම මේ පරිපතය පොඩ්ඩක් මෙහෙම ගලව ගන්නවා. ගලවගෙන පොඩ්ඩක් මෙහෙම ඉඩ පරාසය තියෙන තැන් වල ටිකක් නිදහසේ තියෙන විදිහට ඔන්න ඔහොම ටිකක් සම්බන්ධයක් දා ගන්නවා. හරි. තිරස් අතරනේ තියෙන තිරස් අතර සම්බන්ධ නැහැ. ඒක නිසා මෙහෙම ටික පොඩ්ඩක් කර ඉඩක් තියෙන නිසා ඔන්න නිකන් අත දිගැල්ල පොඩ්ඩක් ඉඩ දාලා නිකන් ගේමක් ගහන්න. මොකද ජම්ප් වයස් තියෙනවනේ. කනෙක්ෂන් දාන්න පුළුවන් ඇති වෙනකම්. හරි. එහෙනම් දැන් මම මෙන්න මේ රතු පාට ජම්ප් වයර් එක පාවිච්චි කරනවා. මුව පාවිච්චි කරනවා. මුව පාවිච්චි කරලා දැන් අපි ශ්‍රේණික සම්බන්ධයටනේ දැන් මුව තියෙන්නේ. ඒතර දැන් මුගේ කනෙක්ෂන් එක දෙන්න ඕනේ මෙතෙන්ට. මේ ධනාග්‍රේ නෙමෙයි ධනාග්‍රේ තියෙන්නේ. මේ දිගාග්‍රේ ධනාග්‍රේ. එහෙනම් මුගේ කනෙක්ෂන් එක දෙන්න ඕනේ මෙතෙන්ට. හරි. එහෙනම් මම මෙතනින් මෙහෙම අග්‍රයක් ගන්නවම අග්‍ර කරගෙන මෙතෙන්ටද ගහන්නේ කනෙක්ෂන් දෙන්න ඕනේ කියලා. මෙතෙන්ට ගහුවොත් නම් වැඩ කරන්නේ නැහැ දරුවේ. මෙතෙන්ට ගහුවොත් වැඩ කරන්නේ මෙතනින් යටට තියෙන්නේ මේ සිරස් අත තමයි මුගේ කනෙක්ෂන් තියෙන්නේ. එහෙනම් මෙතෙන්ට සම්බන්ධ කරන්න. මෙතෙන්ට නැත්තම් මෙතෙන්ට සම්බන්ධ කරන්නම් කොහොමද? හරි. මෙතෙන්ට සම්බන්ධ කරා. ඊට පස්සේ ඍණාග්‍රය මම ගන්නම්කෝ ඍණාග්‍රය නම් කොහොමත් මේ ඍණනේ තියෙන්නේ. ඒක නිසා මෙන්න ඍණාග්‍රයට සම්බන්ධ කල්ලුව සහිත මේ කහ පාට වයර් එකක් යට තියෙන ඍණාග්‍රය. ඍණාග්‍රය මම කොහොමද දැන් මෙතන මේ සම්බන්ධ තියෙනවනේ. එහෙනම් මෙතනින් කොහොම සම්බන්ධ කරගන්න. හරි. ඔන්නෝම සම්බන්ධ කරගන්න. ඒකත් පොඩ්ඩක් මේ එකක් ඉඩ ඔන්නෝම තියලා සම්බන්ධ කරගන්න. හරි. ඍණාග්‍රය සම්බන්ධ කරනවා කියලා මෙතෙන් එහෙම සම්බන්ධ කරනවද? නෑ. කීයටවත් නෑ. මොකද සප්ලයි එක දෙද්දි අපි සිරස් අතර තමයි මෙහෙම සප්ලයි දෙන්නේ. හරි. ඒකත් සම්බන්ධ කරගත්තා. හරි. ඒකත් හරි. එහෙනම් දැන් ආයි ධන ලයින් එක දෙන්න බෑ. මෙන්න ධන අල්ලුව සහිත ජම්ප් වයර් එක. නම් දැන් ඊළඟ සම්බන්ධ දෙන්නේ මෙතෙන්ට. හරි. දැන් සම්බන්ධ දෙන්නේ මෙතෙන්ට. එහෙනම් දැන් මූ ආයි ගහුවොත් එහෙම පරිපතේ වැඩ කරන්න ඕනේ. බලමු අපි සම්බන්ධ කරලා මේ විදියට වැඩ කරනවද කියලා. වැඩ කරනවා. පේනවද? සර්කිට් එක වැඩ කරනවා. හරි. දැන් අපිට කියනවා පරිපතේ ගලන ධාරාව හෙලපෙන්නපන් කියලා. සෝරි පරිපතේ ගලන ධාරාවට කලින් අපි මේ හොයන්න කලින් කියනවා LED බල්බය හරහා ඇති දෙකලර විභවාන්තරය ගණනය කරපන් කියලා කියනවා. හරි. LED බල්බය හරහා දෙකලර විභවාන්තරය ගණනය කරද්දී මම කිව්වා වෝල්ට් මීටරයක් පරිපතයට සම්බන්ධ කරන්නේ සමාන්තරගතව කියලා. එහෙනම් LED බල්බයට සමාන්තරගතව තමයි සම්බන්ධ කරන්නේ වෝල්ට් මීටරය. ඊට මේ මෙතෙන් ආයෙත් ඉන්න බලන්න හොඳට. මේ හොඳට බලන්න මෙතන දැන් අපි දන්නවා LED බල්බයේ ධනාග්‍රය මේ තියෙන්නේ. LED බල්බයේ ඍණාග්‍රය මේ තියෙන්නේ. එහෙනම් මම ධනාග්‍රයට මෙන්න මේ වගේ රතු පාට ජම්ප් වයර් එකක් පාවිච්චි කරනවා. හරි. ජම්ප් වයර් පාවිච්චි කරලා මම මේ කනෙක්ෂන් එක මෙතනින් දෙනවා. හරි. මම දෙනවා. ඊට පස්සේ ඍණාග්‍රයට සම්බන්ධ කළු පාට ජම්ප් වයර් එකක් තෝරගන්නවා. ඊට පස්සේ ඍණාග්‍රයට මෙහෙම සම්බන්ධයක් දෙනවා. හරි. කොහොම සම්බන්ධයක් දෙනවා. සම්බන්ධ දුන්නාට පස්සේ දැන් මේ බලන්න. සම්බන්ධ දුන්නාට පස්සේ ඔයාලට පේනවා දැන් මට මේ දැන් මෙයා ඉන්නේ මේ මෙන්න මේ වයර් දෙක සම්බන්ධ උනේ සමාන්තරගත සම්බන්ධයක් යටතේ. එහෙනම් අපි මෙන්න මේ ප්‍රතිසම බහුමානීය පාවිච්චි කරලා මෙයාගේ පවතින වෝල්ටීයතාව නිර්ණය කරමු. හරි. ඒතර වෝල්ටීයතාව නිර්ණය කරද්දී දරුවෝ ප්‍රතිසම බහුමානීය පාවිච්චි කරන විදිහත් මම ඔයාලට කියලා දෙන්නම් වෝල්ටීයතාවයක් මැනීමට අදාළව. හරි. දරුවෝ එතකොට මේ මම ওই කට්ටියට කියලා දෙන්නම් දැන් අපි දැන් මෙයාගේ වෝල්ටීයතාව මනින්න හදන කියන්නේ LED බල්බය හරහා පවතින දෙකලවර විභවාන්තරය හොයන්න යන්නේ. හොයන්න යද්දී මම පාවිච්චි කරන මෙන්න මේ ප්‍රතිසම බහුමානීය. ඒතර ප්‍රතිසම බහුමානීය පාවිච්චි කරද්දී මෙයා පාවිච්චි කරන විදිහක් තියෙනවා. අපිට හිතන විදි වලට මෙයා පාවිච්චි කරන්න බෑ. හරි. ඒ නිසා මෙයාව පාවිච්චි කරන නිවැරදි ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට පාවිච්චි කරන්න ඕනේ. හරි. ඒතර දැන් අපි දරුවෝ මේ බලන්න හොඳට. හරි. හොඳට බලන්න.
හරි මෙයාගේ දැන් අපි මයින්ඩ් යන්නේ සරල වෝල්ටේජාවක් සරල වෝල්ටේජ් DC ඒ කියන්නේ DC වෝල්ටේජ් එක තමයි මයින්ඩ් යන්නේ. ඒ කියන්නේ ප්‍රත්‍යවර්ත වෝල්ටේජාවක් නෙවෙයි මේ යන්නේ. මොකද බැටරි කරන්ට් එකක් දෙන්නේ බැටරි කරන්ට් එකකින් යද්දි අපිට අදාළ වෙන්නේ සරල වෝල්ටේජාවක්. ඒ කියන්නේ DC වෝල්ටේජ් එක. ඒත් මේ DC වෝල්ටේජ් එකක් මයිද්දි අපි පාවිච්චි කරන්නේ DC පරාසය. ඒ කියන්නේ සරල වෝල්ටේජා පරාසය. ඒ කියන්නේ මෙන්න මේ පරාසය නේද? හරි. මෙන්න මේ පරාසය නේද? එහෙනම් මේ පරාසය යොමු කරලා අපිට පුළුවන් මෙයා පාවිච්චි කරලා වෝල්ටිතාවයන් ගණනය කරන්න. හරි. මේ වෝල්ටිතාවන් ගණනය කරද්දී දැන් අපි පොඩ්ඩක් අපිට සාමාන්‍ය දැනීම විතර පාවිච්චි කරන්න ඕන පුතා. හරි. දැන් අපිට ඔළුවට යනවා අපි 12 වෝල්ට් බැටරියක් පාවිච්චි කරන්නේ. ඒ 12 වෝල්ට් බැටරිය යටතේ සම්පූර්ණ විභවාන්තරය 12 වෝල්ටේජ් පවතිනවා. මේ 12 වෝල්ටේජ් පවතිද්දී හරි අපිට ඒ අදාළ වෝල්ටිතාවට අදාළ පරාසයක් තෝරගන්න වෙනවා. එහෙනම් දැන් මෙතන මේ පරාස පේනව නේද? ඔයාලට මෙතන 0.5 පරාසයක් තියෙනවා 2.5 පරාසයක් තියෙනවා. එතන මේ 0.5 කියන්නේ මොකද්ද? 0.5 ඇතුළත වෝල්ටේජ් එකක් එනවා නම් මෙන්න මේ පරාසය පාවිච්චි කරලා මැන ගන්න පුළුවන් කියලා තමයි ඔය කියන්නේ. ඊට පස්සේ 2.5 කියන්නේ 2.5 අතර වෝල්ටේජ් එකක් එනවා නම් මූ පාවිච්චි කරලා මැන ගන්න පුළුවන් කියලා තමයි මේ කියන්නේ. ඊට පස්සේ 10 වෝල්ටේජ් කියන්නේ එන්නේ 0.5 ඉඳන් 10 වෝල්ටේජ් දක්වා වෝල්ටීතාවක් නම් යන්නේ ඒ අතරගයක් නම් යන්නේ මූ පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ 0.5 ඉඳන් 50 වෝල්ටේජ් අතර පරාසයක් නම් යන්නේ මේ 50 වෝල්ටේජ් කියන පරාසය යොමු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ 0.5 ඉඳන් 250 වෝල්ටේජ් නම් යන්නේ 250 වෝල්ටේජ් අතර පරාසය යොමු කරගන්න පුළුවන්. ඊට පස්සේ 1000 වෝල්ටේජ් කියන්නේ එහෙම තමයි. හරි. එතකොට ඕක පැහැදිලි. හරිද? ඕක පැහැදිලි. එහෙනම් දැන් අපිට මෙතෙන්ට අදාළ වෙන්නේ මොන පරාසයද? අපිට අදාළ වෙන්නේ අපි මයින්ඩ් යන්නේ 12 වෝල්ටේජ් පරාසයක් යටතේ. එහෙනම් 12 වෝල්ටේජ් නම් 10යි පරාසයට දාලා හරියනවද? නෑ. දාන්න ඕනේ 0.5යි 50යි අතර පරාසයක් තියෙන පරාසයට තමයි මෙන්න මේ පරාසය මුකරණය දාන්න ඕනේ. එහෙනම් මම මෙන්න මේ 50 කියන සීමාවට පරාසය මුකරණය පාවිච්චි කරා. හරි. ඒත් එකම දැන් එන්න මල්ටිමීටරේ මෙන්න මේ ප්‍රතිසම බහුමානයේ මෙන්න මේ කොටසට. හරි. මේ දර්ශකයේ පවතින කොටසට. හරි. ඔයාලට පේනව නේද දරුවෝ මේ ප්‍රතිසම බහුමානයේ ප්‍රතිසම බහුමානයේ ගත්තට පස්සේ මෙයාගේ වෝල්ටේජතාවයෙන් මයින්නේ මෙන්න මේ මෙතන මේ සලකුණු කරලා තියෙනවා නේද DC වෝල්ටේජ් DC වෝල්ටේජ් මේ ඩොට් ඇම්පියර් කියලා. මේ වෝල්ටේජ් කියන එකෙන් කියවෙන්නේ මෙන්න මේ සීමාව මේ කළු පාටින් මේ ලකුණු කරලා තියෙන්නේ මේ කළු පාටින් මෙන්න මේ යන සීමාව තියෙන දරුවෝ. ඔන්න ඔය සීමාවෙන් ගණනය වෙන්නේ DC වෝල්ටේජ් එක සහ මේ සරල ධාරාව. ඒ කියන්නේ ගලන ධාරාව DC මේ කියන්නේ ඒ කියන්නේ පරිපථය හරහා ගලන ධාරාව. හරිද? එතකොට මෙන්න මේ පරාසය පාවිච්චි කළා තමයි මෙයාව මයින්නේ. ඒතර ඔයාලට පේනවා මෙතන 0 2 4 6 8 10 කියලා. ඒතර මේ 0 2 4 6 8 10 කියන්නේ මොකද්ද? මෙතන මේ කියන්නේ අංකණයක් කරලා තියෙන්නේ. මේ අංකණයෙන් කියන්නේ 0 2 4 6 8 10 කියන්නේ මෙන්න මේ පරාසය මුකරණය මෙන්න මේ 10 සීමාවට අපි දැම්මොත් හරි පරාසය මුකරණය 10 සීමාවට දැම්මොත් හරිද 10 සීමාවට මෙන්න මෙහෙම දැම්මොත් අදාළ වෙන්නේ මෙන්න මේ 0 2 4 6 8 10 කියන සීමාව. ඒ කියන්නේ මෙන්න මේ අතර අගයක් යනවා. කියන්නේ මේ වෝල්ටේජ් එක එන මේ අතර අගයක් යනවා කියලා පෙන්눔 කරනවා. හරිද? ඒත් දැන් අපිට අපි මෙතන ගනුදෙනු කරන්නේ 10 වෝල්ටේජ් අතර පරාසයකද? නෑ. මෙතන බැටරි සැපයුම යන්නේ 12 වෝල්ටේජ්. එහෙනම් අපිට පොඩ්ඩක් වැඩි පරාසයකට තෝරගන්න වෙනවා මෙන්න මේ පරාසය මුකරන. එහෙනම් මම 50 වෝල්ටේජ් පරාසයට යොදා ගන්නවා. ඉතින් මේ 50 වෝල්ටේජ් පරාසයක් තියෙනවනේ මේ ආතල් එකට නෙමෙයි දරුවෝ මේව දීලා තියෙන්නේ. මේ 50 වෝල්ටේජ් පරාසයෙන් කියන්නේ මෙන්න මේ බිඳුවේ ඉඳන් මෙතන මේ 50ක් කියලා මේ තියෙන්නේ. මෙන්න මේ පරාස තෝරණය පරාස යොමුකරණය මේ 50 සීමාවට දැම්මට පස්සේ මෙතනින් දර්ශකයෙන් පෙන්눔 කරන පාඨාංග මූලිකවම අදාළ වෙන්නේ 0 10 20 30 40 50 කියන සීමාව තියෙන්නේ. අන්න ඔය සීමාවෙන් මූලිකවම පෙන්눔 කරන්නේ මෙන්න මේ 50ට පරාසය යොමුකරණය දැම්මට පස්සේ එන අගයන්. හරිද? හරි. ඒත් එකම දැන් අනිත් දේත් කියන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මෙතන මේ 1 2 1 2 4 6 8 10 නේ තියෙන්නේ. ඒතර මේ දෙකෙන් දෙකට වගේනේ ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට මෙතනින් එකෙන් මේ බිඳුවෙන් පස්සේ බිඳුව පස්සේ මෙතන 1. මේ බිඳුවෙන් පස්සේ මෙතන 1. ඊට පස්සේ 2. මෙතන 3. මෙතන 4. මෙතන 5. 6 7 8 9 10. හරි. ඒත් මේ 1යි 2යි
අතර පරතරය ගත්තොත් 1යි 2යි අතර පරතරය ගත්තොත් මේ එක කුඩා කොටසකින් කියවන ගාන කීයද? මේ එක කුඩා කොටසකින් කියවන ගාන කීයද? එක කුඩා කොටසකින් කියවන ගාන කීයද? ඒක කුඩා කොටසකින් කියවන ගාන තමයි 0යි 1යි අතර පරාසය ගත්තොත් මෙතන පරතරය තියෙනවා 2ක්. හරි. පරතරය 2ක් තියෙනවා දරුවෝ. ඒත් එක්කම හරි. ඒත් එක්කම මෙතන මේ එක කොටසකින් හරි මේ එක කොටසකින් කියවන අගය තීරණය කරන්නම් මෙතන පරතරය ගන්නවා පරතරය 1.2යි 2යි අතර පරතරය 2යිනේ. ඒත් එක්කම මෙතන මේ පරතරය බෙදලා තියෙන කොටස් ගන්න. කීයද මේ පොඩි කොටස් ගන්න? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. කොටස් 10කට බෙදලා තිනවා. එහෙනම් 2 බෙදීම 10 සමානයි එක කොටසක අගය. ඒතර එක කොටසක අගය කීයක් වෙනවද? 0.2ක් කියලනවා. මෙන්න මේ 0 2 4 6 8 10 කියන සීමාව ගත්තොත්. හරි. දැන් අපිට අදාළ වෙන්නේ ඒක නෙමෙයිනේ. අපිට අදාළ වෙන්නේ මෙන්න මේ 50 කියන සීමාව. හරි. 50 කියන සීමාවට තමයි පරාසය මුකුන්නේ දාලා තියෙන්නේ. එහෙනම් අපිට අදාළ වෙන්නේ 0 10 20 30 40 50 කියන ඔන්න ඔය පරාසය. ඔය පරාසය ගත්තට පස්සේ 0යි 10යි අතර ગેප් එකේ 10යි. එහෙනම් මේ හරි මැද කියන්නේ කීයද? හරි මැද අතර පරතරය කීයද? හරි මැද අතර අගය කීයද? අගය 5යි. එහෙනම් මේ 0යි 10යි අතර පවතින එක කුඩා කොටසක අගය කීයද? යන්නේ. එක කුඩා කොටස අගය කීයක් යනවද? ඒතර 0යි 10යි අතර කුඩා කොටස් 10ක් තියෙනවා. ඒත් එකම 0යි 10යි අතර පරතරය 10යි. එතන එහෙනම් මෙයාගේ පරතරය අපිට 10 බෙදීම 10 කියන එකෙන් හොයාගන්න පරතරය පරතරය යටතේ 10 බෙදීම 10. ඒ කියන්නේ පරතරය 10යි ඒත් එකම බෙදලා තියෙන කොටස් ගණනක් 10යි. එහෙනම් 10 බෙදීම 10න් අපිට හොයාගන්න පුළුවන් එක කුඩා කොටසක අගය. හරි. මම මෙහෙම පොඩ්ඩක් ගන්න කිරීමක් කරලා පෙන්නන්න. දැන් අපිට අපි මයින්ඩ් යන්නේ 50 පරාසය. 50 පරාසය. ඒ කියන්නේ වෝල්ටිතා 50 පරාසය යටතේ. හරිද? 50 පරාසය යටතේ ඔයාලට පේනවා මෙන්න මේකේ මේ අංකණය කිරීම කරලා තියෙන්නේ 0 10 20 30 40 50. එහෙනම් මෙයාගේ මේ එක කොටසක අගය දැන් අපිට නිර්ණය කරන්න වෙනවා. මොකද මෙයාගෙන් එක සැරේ දරුවෝ මේ එක සැරේ පාඨාංග ගන්න බෑ ඩිජිටල් මල්ටිමීටර් වලෝගේ. හරිද? මේකේ පාඨාංග ගන්න නම් පොඩි ගණනය කිරීමක් තියෙනවා. ගණනය කිරීම කරන්න ඕනේ. හරි. ඉතින් මේ ගණනය කිරීම කරන්නේ මෙහෙම. 0යි 10 අතර පරතරය ගන්නවා මුලින්ම. පරතරය කීයද? පරතරය 10යි. හරි. පරතරය 10යි. හරි. ඒත් එක්කම බලන්න මේ පරතරය සීමාවේ 0යි 10 අතර පරතරය සීමාවේ කොටස් කුඩා කොටස් කීයකට බෙදලා තියෙනවද කියලා බලන්න. කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එහෙනම් කුඩා කොටස් 10යි. කොටස් 10යි. එහෙනම් අපිට ඕනේ මොකද්ද? එක් කොටසක අගය. එක් කොටසක අගය. එක් කොටසක අගය හොයන්නේ කොහොමද? පරතරය බෙදීම කොටස් ගණන. කොටස් ගණන සමානයි. පරතරය 10යි කොටස් ගණනත් 10යි. උත්තරයක් එනවා මට එකක් කියලා. එහෙනම් එක කොටසක අගය හරි එක් කොටසක අගය මට ආවා එකක් කියලා. හරි. ඔන්න ඕක දැන් පැහැදිලි. එහෙනම් දැන් අපි මෙයා පාවිච්චි කළා මිනුම් ගන්න විදිහ දන්නවා. ඊට කලින් මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. හරි. ඊට කලින් මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. හරි. මොකද්ද කියන්න තියෙන දේ? මෙයාගෙන් පාඨාංක ගනිද්දි දරුවෝ මෙයාගෙන් පාඨාංක ගනිද්දි හරි මෙයාගෙන් පාඨාංක ගනිද්දි මෙයාගේ මේ පරාස තෝරණය තියෙනවනේ. හරි. මෙයාගෙන් මේ පාඨාංක ගනිද්දි මෙයාගේ මේ පරාස තෝරණය තියෙනවනේ. මේ පරාස තෝරණය අපි මෙන්න මෙහෙම තෝරණය කරලා අපි දාගන්නවා මේ ඕම් පරාසයකට. ඕම් පරාසයේ එක පරාසයකට දාගන්නවා. මම දාගන්නවා ගුණ කිරීම 1 කිලෝ ඕම් කියන පරාසයට. 1 කිලෝ ඕම් කියන පරාසයට දාගෙන අපි මෙන්න මේ දර්ශකය බිඳුවට සමපාත කරගන්න ඕනේ. එතකොට තමයි නිවැරදි පාඨාංක එන්නේ. දැන් ඇත්තට මේ ඕම් පරාසයකට දාලා තමයි මේ දර්ශකය නිවැරදිව සම්පාත කරගන්නේ. ඉතින් අපි සම්පාත කරගන්න ඉතින් දැන් කලින් වීඩියෝ එකත් අපි ඉගෙන ගත්තා. සම්පාත කරගන්නේ මම දැන් ඒෂණීය දැම්මා මේ ගුණ කිරීම 1 කිලෝ ඕම් කියන පරාසයට
ඒකල්ලා මම H දෙක මෙන්න මෙහෙම ගාවනවා. ගෑවට පස්සේ ඔයාලට පේනවා මේ දර්ශකය අබින්දුවට සම්පාත වෙලා නැහැ. එහෙනම් මම මොකද කරන්නේ? මම මෙන්න මේ සීරු මාරුව පාවිච්චි කළා. මම මෙන්න මේ දර්ශකයේ හරියටම බින්දුවට ගේනවා. මෙන්න මෙහෙම. හරි. හරියටම බින්දුවට ගේනවා. ගිනාව නේද? හරි. මෙන්න මෙහෙම මේ දෙක එකට ගාවලා බින්දුවට හරියටම ගෙනාවා. දැන් තමයි මෙයා රෙඩි වෙලා ඉන්නේ පාටම් ගන්න. දැන් ආයෙත් දැන් මෙයාව අතහැරලා අපිට පුළුවන් මෙයා 50 සීමාවට දාලා පාටම් ගන්න. හරි. අපි 50 සීමාවට දාමු. හරි. අතහැරනවා මම 50 සීමාවට මෙන්න මෙහෙම දැම්මා. හරි. දැන් මෙයා පාටම් ගන්න ලෑස්ති. දැන් අපි දැන් යන් කෙලින්ම මෙන්න මේ බෝඩ් එකේ තියෙනා වගේ LED එක දෙපැත්තේ තියෙන වෝල්ටේජ් තව මයින්ඩ්. හරි. විභවාන්තරේ මයින්ඩ් එක. විභවාන්තරේ මනිද්දි මට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ අග්‍ර දෙක. ඒතර මේ අග්‍ර දෙකත් නිකන් අර යම් තනින් තන වගේනේ තියෙන්නේ. හරි. තනින් තන වගේනේ තියෙන්නේ. ඒක නිසා මම මෙතන නිකන් අර ඉඩ ප්‍රස්තාව හදාගන්න මෙයාගේ ඍණාග්‍රය මෙතනනේ. මෙයා මෙහෙමයි කරගන්නවා. මෙයා මෙහෙමයි කරගන්නවා. හරි. දැන් අර පිළිවෙලටම වැඩේ වෙනවා නම් ඒ කියන්නේ මෙයා අපි අතින් අල්ලන්නේ නැහැ කවුරුත්. ඒක අතින් ඇල්ලුවාම නිවැරදි පාඨාංක එන්නේ නැහැ. දැන් මෙයාගේ ඍණාග්‍රය දැන් ඔයාලට පැහැදිලි මේ අග්‍ර ඇවිල්ලා තියෙන්නේ මේ වෝල්ට් මීටරයට සම්බන්ධ කරන අග්‍ර. එහෙනම් දැන් අපි වෝල්ට් මීටරේ සකසා ගත්තා ප්‍රතිසම බහුමානීය පාවිච්චි කරලා එහෙනම් දැන් අපිට තියෙන්නේ මේ අග්‍ර සම්බන්ධ කිරීම. මෙන්න මේ විදිහට හොඳට බලන්න අග්‍ර සම්බන්ධ කරන විදිහ. හරි. හරි. හොඳට බලන්න අග්‍ර සම්බන්ධ කරන විදිහ. හරි. හරි. අග්‍ර සම්බන්ධ කරාට පස්සේ බලන්න දැන් ඔයාලට පාඨාංකයක් පෙන්නනවා. බලන්න. ඕනේ මම අග්‍ර අතහැරලා තියෙන්නේ දැන් අග්‍ර අතහැරලා තියෙන්නේ දැන් අග්‍ර ආය සම්බන්ධයක් කරනවා. හරි. ඔන්න අග්‍ර සම්බන්ධ කරා. හරි. ඔයාලට පේනවා දර්ශකය පොඩි ප්‍රමාණයක් ගියා. ඒතර මේ පොඩි ප්‍රමාණයක් ගියා කියන්නේ දැන් බලන්න දර්ශකය කොහෙද තියෙන්නේ කියලා. දර්ශකයේ තියෙන්නේ කුඩා කොටු දෙකක්. හරි. කුඩා කොටස් දෙකක් පහු කරලා දෙවෙනි කොටසට චූට්ටක් මෙහායින් තමයි තියෙන්නේ. එහෙනම් මෙතන ආසන්නව දැන් අපි එක කොටසකින් එන අගය තීරණය කරගත්ත 50 පරාසයට දාලව එක කොටසකින් අගය කීයක් දෙන්නේ? 1යි වෝල්ටේජ්. 1යි වෝල්ටේජ් නම් දැන් කොටස් දෙකක් වගේ පෙන්눔 කරනවා. ඒ චූට්ටක් අඩුවෙන් පෙන්වන්නේ. එහෙනම් මෙතන අපිට ගන්න පුළුවන් 2යි වෝල්ට් වැඩි ආසන්නව ගන්න පුළුවන් 1.9යි වෝල්ටේජ් වගේ ගන්න පුළුවන්. එහෙනම් මම මෙයාගේ පාඨාංකය සලකුණු කරගන්නවා LED බල්බය හරහා ආසන්නව පාඨාංකය 1.9යි වෝල්ටේජ් කියලා. හරි. දැන් ඔයාලට පේනව නේද පාඨාංකය නිර්ණය වෙන විදිය? මම දැන් ඔයාලට මේ පාඨාංක බලන විදිය කියලා දුන්නේ. හරි. එහෙනම් මම අතාරනවා මෙයාව. හරි. එහෙනම් අපිට දරුවා ආව පාඨාංකයක් දැන් මෙයාව පාවිච්චි කරලා දැන් පාඨාංකයක් ගත්තා. පාඨාංකයව කියද 1.9යි වෝල්ටේජ් කියලා. හරි. ඒ වගේම අපි යම් මෙන්න මෙයාගේ හරහා පවතින වෝල්ටේජතාවයක් ගන්න. හරි. එයාගේ හරහා පවතින වෝල්ටේජතාවත් ගන්න දැන් බලන්න යන්න ආයි එන්න මෙතෙන්ට එන්න. මෙතෙන්ට ඇවිල්ලා දැන් අර කලින් වගේමයි මම රතු පාට සහ කළු පාට ජම්ප් වයර් එකක් පාවිච්චි කරනවා මේකටත්. හරි. මෙන්න මේ වගේ ජම්ප් වයර් එකක් පාවිච්චි කරනවා. කළු පාටයි රතු පාටයි. කළු පාට රතු පාට පාවිච්චි කරා. දැන් ඔයාලට මට දෙයක් කියන්න තියෙනවා. දැන් මෙතන දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් රතු පාට ආයි කරන්න කොහෙද කළු පාට ආයි කරන්න කොහෙද මේ ධනාග්‍රිමන සර් ඔයා මේ යන්නේ කියලා නිකන් කාට හරි නිකන් එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ධනාග්‍රිම තමයි දරුවෝ. හරි. ධනාග්‍රය සම්බන්ධ වෙලා දැන් මේ ධනාග්‍රය මෙතනින් ඉඳන් එන්නේ මේ. ඔන්න ඔහොම ඉඳන් එන්නේ. හරි. ඔහොම ඇවිල්ලා මෙතනින් මෙහෙම ඇවිල්ලා මෙතනට සම්බන්ධ වෙනවා. එහෙනම් ධනාග්‍රය කොහොමත් මෙතනම තමයි සෙට් වෙන්නේ. එහෙනම් ධනාග්‍රය සම්බන්ධ වෙද්දී මෙන්න මේ රෙසිස්ටර් එක තියෙන ප්‍රතිරෝධයේ මෙන්න මේ කනෙක්ෂන් එකට මෙතන මේ කොටුවට මම සම්බන්ධ කරගන්න ඕන ඔහොම. හරි. එහෙනම් අපිට වෝල්ට් මීටරේ පාටම් ගන්න අදාළ ධනාග්‍රය මම මෙහෙම සම්බන්ධ කරගත්තා. මම නිකන් මේකේ අපිට අර කලින් වගේම පහසුවෙන් මේක ක්‍රමාංකණයක් ගන්න පුළුවන් නිසා මම මෙහෙම සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ ඍණාග්‍රය සම්බන්ධ වෙන්නේ ඊළඟට ප්‍රතිරෝධය මේ කෙලවරට.
හරි ඊට පස්සේ යාත් මම මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්නවා මෙතෙන්ට. හරි. දැන් බලන්න මේ දැන් ඔය අපි අර ව්‍යාපෘති පූර්වයේ සටහන් කරගත්තේ මෙන්න මේ විදිහින්. දැන් ඉතින් අපිට ආයිත් දැන් මෙයාගේ දැන් අපිට දැන් ආයි තෝරන්න දෙයක් නැහැ. අපි මෙයාගේ මේ සම්පාතයන් ටික හරියට කරගෙන තියෙන. දැන් මෙයාව පරාසෙ තෝරණයටත් හරියට යොමු කරලා තියෙන්නේ. අපිට තියෙන්නේ මෙයාගේ පාඨාංක ටික ගන්න. හරි. එහෙනම් මම මෙයාගේ ඍණේශනීය මෙතෙන්ට සම්බන්ධ කරනවා. ධනේශනීය මෙතෙන්ට සම්බන්ධ කරනවා. ඒකල බලනවා පාඨාංකයක් එනවා කියලා. බලන්න දැන් පාඨාංකයක් ඇවිල්ලා තියෙනවා. හරි. බලන්න පාඨාංකයක් ඇවිල්ලා තියෙනවා. බලන්න හොඳට බලන්න පාඨාංකය 10 පහු කරලා හරි 10 පහු කරලා එක කොටසකුත් පහු කරලා අනිත් කොටසේ මැද හරියක් වගේ ගිහිල්ලා තිනවා. එහෙනම් මට මෙතෙන්ට 10 කියන්නේ 10 සීමාවේ කොහොමද තියෙනවනේ 10 වෝල්ටේජ් එතන අනිවාර්යෙන් පෙන්නුම් කරනවා. එක කොටුවක් ගිහිල්ලා තිනවා කියන්නේ 1යි වෝල්ටේජ් තව එකක් ගිහිල්ලා තිනවා. එතකොට සමස්ත 11යි වෝල්ටේජ්. 11යි වෝල්ටේජ් පන්නලා පොඩි ප්‍රමාණයක් ගිහිල්ලා තිනවා. එතකොට මට ආසන්නව මෙතන 11.2ක් වගේ වෝල්ටේජතාවය ගන්න පුළුවන්. 11.1ක් කියලා ගන්නම්කෝ මම. 11.2ක් කියලා ගන්නම්. 11.2ක් කියලා ගන්නම් ආසන්න වෝල්ටේජතාව. දැන් ඔයාලා බලන්න මේක දැන් අර මම කියලා දුන්නත් විදිහත් එක්ක ගන්නී කරන්න. හරි. එහෙනම් අපි දරුවෝ මෙයාට අදාළව ආසන්නව වෝල්ටේජතාව මන ගත්තා 11.2යි වෝල්ටේජ් කියලා ආසන්නව. හරි. මම දැන් මේක 11.2යි වෝල්ටේජ් කියලා ආසන්න වාවේ කොහොමද කියලා පෙන්නන්නම්. හරි. ආසන්න වාව කියන දරුවෝ මේ ඇත්තටම ඇනලොග් කියන්නේ ඇනලොග්. මෙයා හරියටම පෙන්නුම් කරන්නේ මෙයාවගේ. මෙයාගේ ඩිජිටල් එකේ තියෙන එයා හරියටම ගාන පෙන්නනවා. හරි. මෙයාගේ අපිට මේ දර්ශනය වෙන කට්ටක් ඉතින් අපි ඇසෙන් බලනවා නිරීක්ෂණය කරන්නේ. ඇසෙන් අපි ඇස් දෙකෙන් බලද්දී ඇතිවෙන දෝෂයක් වෙන්න පුළුවන්. ඒකම උපකරණයේ මොකක් හරි පෘෂ්ඨයේ ආනත භාවයක් හින්දා තියෙන දෝෂයක් වෙන්න පුළුවන්. ඒ දෝෂය ඇති වෙන නිසා තමයි අපිට නිවැරදිම අගයක් මෙතන තීරණය කරන්න බෑ. ඒ නිවැරදි අගයක් ආසන්න අපි ගණනය කරනවා. හරි. හරි එහෙනම් අපි දැන් මෙයාලගේ මෙන්න මේ දෙකලු උභාන්තරයන් ගණනය කරා. හරි. දැන් අපි යන අවසාන වශයෙන් මේ පරිපතේ ගලන ධාරාව ගණනය කරන්න. අපි අවසාන වශයෙන් මේ පරිපතේ ගලන ධාරාව ගණනය කරා. දරුවෝ එතකොට දැන් අපි අවසානට දැන් අපි වෝල්ටීයතාවයන් ටික මම අවසන් කරා. දැන් අපි අවසානට පරිපතේ ගලන ධාරාවත් මනිමු. ඒතර පරිපතේ ගලන ධාරාව මනිද්දී සම්මතයක් විදිහට ඔයාලා දන්නවා. ශ්‍රේණියද සම්බන්ධය තියෙන මේ පරිපතයක සෑම ප්‍රතිරෝධයක් කරාම සෑම උපාංගයක් කරාම සමස්ත පරිපතයම කරන්නේ එකම ධාරාව කියලා. එහෙනම් දැන් මම මෙයාව රැස්ති කර ගන්නවා ධාරාව මයින්ද ධාරාව මැනීමට අදාළව. ඒත් එකම ඔයාලා දැන් ධාරාව මැනීමට අදාළව දන්නවා බලන්න බෝඩ් එක බලන්න. ධාරාව මැනීමට අදාළව පාවිච්චි කරන්න ඇමීටරය. ඇමීටරය පාවිච්චි කරද්දී මෙයාවත් අපි පරාස තෝරණේ තෝරන්නේ ඇමීටර පරාස පැත්තට. එතකොට ධාරාව මයින්ඩ් යන්නේ. එතකොට ධාරාව මයින්ඩ්දි පාවිච්චි කරන්නේ ඔන්න ඔය පරාසය. ඒත් එක්කම ඇමීටරය පාවිච්චි කරන්නේ පරිපතයට මොන ගතවද? ශ්‍රේණිගතව. මෙන්න ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. හරි. මෙන්න ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. දැන් අපි මේ ප්‍රායෝගික පරීක්ෂණ මෙතනත් අපි මේ සර්කිට් එකෙත් පාවිච්චි කරන්න ඕනේ. සම්බන්ධ කරන්න ඕනේ යාව ශ්‍රේණිගතව. දැන් අපි ශ්‍රේණිගතව සම්බන්ධ කරමු. හරි. එහෙනම් ශ්‍රේණිගත සම්බන්ධ කරන දැන් මේක අවුල් වගේ දැන් මේ මෙව්වා අනවශ්‍යයි මේව ටික ගලවලා අයින් කරන්නම. මේ ටික ගලවලා අයින් කරන්න. මේ ටික ගලවලා අයින් කරනවා මේ විදිහට. මොකද අපි දැන් මෙව්වා මෙන් අර ඔක්කොම ගලවලා අයින් වුණා. මේක මේ විදිහට සම්බන්ධ කරන්න. හරි. හරි. දැන් දරුවෝ මම මෙන්න මේ පරිපතේ විදිහට මෙතෙන්ට ඇමීටරේ සම්බන්ධ කරගන්නවා. දැන් මේ දෙකටම මෙතෙන්ට හරියට සම්බන්ධ කරගත්තාම නිකන් අර කතාව පොඩ්ඩක් හොඳටම පැහැදිලි වගේ කියන්නේ පරිපතේ සමස්තව ගලන විතර මේ හැම එක්කෙනාම ගලන එකම ධාරාව කියලා අපිට තීරණයක් එනවනේ. එහෙනම් මම මෙතෙන්ට හරියටම ඇමීටරේ සම්බන්ධ කරගන්නවා. ඇමීටරේ සම්බන්ධ කරද්දී මම බලන්න ඇමීටර සම්බන්ධ කරද්දීත් මම පාවිච්චි කරන්නේ ප්‍රතිසම බහුමානීයමයි. එහෙනම් ඇමීටර පාඨාංග තියෙන පැත්තට තමයි මෙන්න මේ පරාස තෝරණය පාවිච්චි කරන්නේ. දැන් අපි පරාස තෝරණය මෙන්න මේ ඇමීටර පාඨාංග පැත්තට යොමු කරලා අපි මෙයාගෙන් අපි පාඨාංග ගනිමු. හරි. පාඨාංග ගන්න කලින් මට දැන් ඔයාලට දෙයක් කියන්න තියෙනවා. දැන් මේක ඔයාලට පේනවා DC මිලි ඇම්පියර්. දැන් මේ ඇත්තටම දරුවෝ මේ මෙන්න මේ මල්ටිමීටර් එකකින් ලොකු ධාරාවල් මයින්න බෑ. හරි. ආසන්න උපරිම ධාරාවක් විදිහට මයින්න පුළුවන් මෙයාගෙන් 250 මිලි ඇම්පියර්
නැත්නම් 0.25යි මිලි 2.5 ඇම්පියර් වගේ ප්‍රමාණයක් තමයි මයින්න පුළුවන්. ඉතින් ඇත්තටම දැන් අපිට මේ පරිපථයට අදාළ වෙන ධාරාව ගත්තොත් එහෙම ආසන්නව 12 ඇම්පියර් නැත්නම් 12 ඇම්පියර් 12 ඇම්පියර් නෙමෙයි 12 මිලි ඇම්පියර් නැත්නම් 15 මිලි ඇම්පියර් අතර පරාසයක් නැන්නේ අයියේ. LED දැන් අපි කලින් හොයාගත්ත LED බල්බ් එකක් කරා ගලන්නේ 12යි එක්ක 15යි නැත්නම් ඊට අඩු පොඩ්ඩක් අඩුවක කියලා. එහෙනම් මම මේ පරාස තෝරණිය යොමු කරගන්නවා මෙන්න මේ 25 කියන පරාසයට. හරි. 25 පරාසයට තෝරගන්නවා. ඒත් එක මේකෙත් පොඩි කතාවක් තියෙනවා. මේකෙත් පාඨාංග ගණිද්දි පොඩි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය පාවිච්චි කරලා තමයි පාඨාංග ගන්න ඕනි. හරි. බලන්න. දැන් දරුවෝ මේකේ දැන් අපි මේ පරාස තෝරණේ තෝරලා තියෙන කොහාටද? බලන්න. පරාස තෝරණිය යොමු කරලා තියෙන 25 කියන පරාසයට. එතන 25 කියන පරාසයට අදාළ රේන්ජ් එක තෝරගන්න ඕනේ. හරි. 25 කියන පරාසයට අදාළ රේන්ජ් එක තෝරගන්න ඕනේ. හරි. රේන්ජ් එක තෝරගනිද්දී දැන් ආයෙත් මේක දිහා හොඳට බලන්න ඕනේ. DC දැන් අපි මේ සරල වෝල්ටිතාවට අදාළ ධාරාවක් මයින් යන්නේ. එහෙනම් ධාරාව පෙන්වන්නේ මෙන්න මේ කොටසින්. මෙන්න මේ සීමාවෙන් තමයි පෙන්눔 කරන්නේ. හරි. එහෙනම් දැන් මෙයාගෙත් මේ ක්‍රමාංකණයෙන් කරලා තියෙනවා 0 2 4 6 8 10. හරි. එන්නේ මේ 10යි මිලි ඇම්පියර් අතර සීමාවකින් නෙමෙයිනේ අපි මයින්නේ. හරි. එහෙනම් අපි මනින්නේ ධාරාව මයින්ඩ් යන්නේ 10ට වැඩි අගයක්. ඒ කියන්නේ 15 හෝ 12 හෝ 10ට වැඩි පොඩි වැඩි අගයක් සහිත මිලි ඇම්පියර් ප්‍රමාණය තමයි පරිපථයෙන් මෙෂර් කරන්නේ. ඉතින් අපි උපකල්පනය කරගන්න ඕනේ ඔක්කොම කලින් ඔන්න ඔය ටික. හරි. ඊට පස්සේ මෙන්න මේ දේවල් ටික දැනගන්න ඕනේ. දැන් අපි මේ පරාස තෝරණිය මොකලා තියෙන 25 කියන පරාසයට. ඒතර 25 කියන පරාසයට අදාළ වෙන ගණනය කිරීම ටික කොහෙද තියෙන්නේ? මේ 0යි 50යි අතර නේද මේ 25 කියන පරාසය පවතින්නේ. දැන් 0 ඉඳන් 0 10 20 30 40 50. එහෙනම් 25 කියන පරාසය අදාළ වෙන්නේ මේ 0යි 50යි අතර සීමාවට. එහෙනම් හරි. එහෙනම් දරුවෝ දැන් අපි මේකෙන් ඉගෙන ගන්න යන්නේ කියන්නම් අපි පරාස තෝරණිය යොමු කරලා තියෙන 25ට ඒත් එක්කම මෙයාගේ මේ අපි දැන් 25ට අදාළ ක්‍රමාංකයන් තියෙන්නේ 0 ඉඳන් 0 10 20 30 40 50 කියන සීමාව. ඒ 0 ඉඳන් 50 කියන සීමාවට ඔක්කොම කොටස් 50ක් තියෙනවා කියලා ඔයාලට පැහැදිලි. ඒත් එක්කම දැන් අපිට ඕනේ මේක කුඩා කොටසක අගය. ඒ කියන්නේ ඇම්පියර් මනින්න, ඒ කියන්නේ ධාරාව මනින්න අදාළ එක කුඩා කොටසක අගය ගණනය කරන්න අවශ්‍යයි. එහෙනම් ඒක කුඩා කොටසක අගය ගණනය කරන්න නම් මොකද කරන්නේ? 25 මෙන්න මේ 25 කියන එක කෙනා බෙදනවා 50යි. 25 50න් බෙදුවට පස්සේ ඒක කුඩා කොටසක අගය අපිට එනවා කීයක්ද? වලප පොඩ්ඩක් බලමු. බලන්න. 25 මම පොඩ්ඩක් මේක පැහැදිලිවම ගන්නම්. මම ගන්නම්. ධාරාව මැනීම ගත්තට පස්සේ මේ ප්‍රසම් බහුමානි පාවිච්චි කළා පරාස තෝරණය යොමු කර ඇති අගය සමාන කීයද? 25යි. හරි 25. ඊට පස්සේ පරාස තෝරණය යොමු කළාදී අගය 25. ඊට පස්සේ අපිට මේ දර්ශකයේ පවතින පාඨාංක ඇතුළත් ඒ දර්ශනය වෙන සීමාවෙදී 25ට අදාළ ඒ අදාළේ ગેප් එක කොහෙද තියෙන්නේ? 0යි 50යි අතර සීමාව. මේ 0යි 50යි අතර සීමාව ගත්තට පස්සේ මෙන්න මේ සීමාවට තමයි අදාළ වෙන්නේ. ඒත් එකම පරතරය මම මෙයා ගන්නවා 0.50යි අතර පරතරය ගන්නවා 50ක්. ඒත් එකම දැන් මට මොකක්ද අවසානට හොයන්න ඕනේ? එක් කොටසක අගය. එක් කුඩා කොටසක අගය. දැන් කුඩා කොටස් මොකක්ද කියලා මම පෙන්නනවා. එක් කුඩා කොටසක අගය. එක් කුඩා කොටසක අගය හොයන්න මොකද කරන්නේ? කරන්නේ 25 බෙදෙනවා 50යි. 25 50න් බෙදුවාම කීයද? 25 50න් බෙදුවාම මට උත්තරයක් එනවා ආසන්නව 0.5යි කියලා. එහෙනම් 0.5ක් කියලා මට එනවා. ඒතර මෙයා 0.5යි කියන්නේ මෙයාගේ
ඒක මොනවද? මිලි ඇම්පියර්. අයියේ 25 කියන්නේ මිලි ඇම්පියර් සීමාවනේ දරුවන් අර ඔයාලට දැන් වෙන්නේ. මෙතන පරාසයමුකරණය පාවිච්චිලා තියෙන DC මිලි ඇම්පියර් කියන පරාසය. එහෙනම් මෙතන මිලි ඇම්පියර්. දැන් මේ අපි පාඨාංකද ගත්තේ නෑ. ඒක කුඩා කොටසක. කියන්නේ මිලි ඇම්පියර් ඇමීටරයට අදාළ ඇමීටර් පාඨාංක ගනිද්දී ඇමීටරයට අදාළ එක කුඩා කොටසක අගය. එහෙනම් දැන් අපි පාඨාංක ගන්න යමු. හරි පාඨාංක ගන්න යමු මේව. හරි පාඨාංක ගනිද්දී දැන් ඔයාලා දන්නවා අපි පරිපතයට ශ්‍රේණිගත සමය සම්බන්ධ කරන්න ඕනේ. ශ්‍රේණිගත සමය සම්බන්ධ කරන්න ඕනේ ඇමීටරය. ඒකට ඇමීටරය සම්බන්ධ කරද්දී මම එක අග්‍රයක් ගන්නවා. මෙතනින් මම මේක පොඩ්ඩක් කනෙක්ෂන් එක නැති කරනවා. කනෙක්ෂන් එක නැති කරලා මෙහෙම ගන්නවා. ඒතර දැන් මේ සමස්ත මේ පරිපතයට සම්බන්ධ වෙන්න එපා දරුවෝ. ඒකල දැන් මම මෙතනින් මෙහෙම කනෙක්ෂන් එකක් ගන්නවා. හරි. එහෙනම් දැන් මෙතන මෙන්න මේ අග්‍ර දෙකට සම්බන්ධ කරොත් දැන් ඔයාලට පේනවා දැන් මම මෙතනයි සම්බන්ධය ඇති කරගත්තා. ඒත් එකම මම ඇමීටරය සම්බන්ධ කරනවා. දැන් මේක සම්බන්ධ කරොත් මේ බල්බ් එක දැල්වෙනවා. හරි. ඒත් එකම දැන් ඇමීටරයත් මෙයාට සම්බන්ධ කරාම මෙයා බල්බ් එක දැල්වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් එකම ඇමීටරයෙන් පාඨාංකය පෙන්නනවා. මෙතන කොච්චර ඇම්පියර් මිලි ඇම්පියර් ප්‍රමාණයක් ගලනවද කියලා. හරි. එහෙනම් මම මෙයාව මෙන්න මෙහෙම පොඩ්ඩක් නිදහස් තැනකට ගේන්නම්. හරි. නිදහස් තැනකට ගේන්නම් මෙතනට මෙහෙම තියාගන්නම්. තියාගෙන දැන් බලන්න බැටරියෙන් එන ධනාග්‍රය මේ ධන සම්බන්ධ කළු මෙතනින් ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතන තමයි සම්බන්ධ වෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් ඒෂණීය ධනාග්‍රයත් සම්බන්ධ වෙනවා මෙතෙන්ට. එහෙනම් මම ඒෂණීය ධනාග්‍රය මෙතෙන්ට සම්බන්ධ කරා. ඊතුරු අග්‍රය අනිවාර්යෙන් කොහොමද ඍණාග්‍රයනේ. එහෙනම් මෙයා සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට. දැන් ඇත්තටම දරුවෝ මේ දැන් බලන්න පරාස තෝරණය මොකලා තියෙන 25 පරාසයට. දැන් අපි මෙයාගෙන් ඒක ගන්නේ මේ අංකණයන් කිරීමක් දන්නවා හරියටම. එහෙනම් දැන් අපි මෙයාට මෙයා සම්බන්ධ කරලා පස්සේ මෙයා බල්බ් එක ඔටෝපත් වෙනවා. ඒ ඔටෝපත් කරනවා කියන්නේ දැන් මම අපි දැන් අමුතු වෙන්නේ මේ සම්බන්ධ කරන්නේ. අමුතුවෙන් සම්බන්ධ කරද්දී තමයි ඉතින් මෙහෙම වෙන්නේ. නැත්තම් මේක කෙලින්ම පරිපතයට සම්බන්ධ කරලා තිබ්බොත් මෙයා ඔටෝම බල්බ් එකපත් වෙනවා. බල්බ් එකපත් වෙනවත් එකම මෙතන ඇමීටර් පාඨාංකයක් පෙන්වනවා. එහෙනම් හරි මේ විදිහට සම්බන්ධ කරාට පස්සේ දරුවෝ බලන්න බල්බ් එකපත් වෙනවා. හරි බල්බ් එකපත් වෙනවත් එකම බලන්න ඇමීටරේ පාඨාංකයක් පෙන්වනවා. හරි ඇමීටරේ පාඨාංක පොඩ්ඩක් ඉන්න. හරි බලන්න ඇමීටරේ පාඨාංකයක් පෙන්වනවා 20 පහු කරලා 1යි 2යි 20 පහු කරලා චුට්ටක් ඉන්න දරුවෝ 20 පහු කරලා 1යි 2යි කොටස් දෙකක් ගිහිලා තියෙනවා. හරි කොටස් දෙකක් ගිහිලා තියෙනවා. එතකොට සමස්ත කොටස් 22ක් තියෙනවා. 22ක් ගිහිලා තියෙනවා. එහෙනම් දැන් මෙයාගේ පාඨාංක නිර්ණය කරන්නේ කොහොමද? පාඨාංක නිර්ණය කරන්නේ අපි දැන් එක කොටසකගේ හොයාගත්තා. පොඩ්ඩක්. හරි. පාඨාංකය අපි නිර්ණය කරන්නේ කොහොමද? එක කොටසකගේ හොයාගත්තා 0.5ක් කියලා. එහෙනම් කොටස් 22ක් දක්වා ගිහිලා තියෙන. එහෙනම් 0.5 ගුණ කරනවා 22කින්. හරි. මේක පොඩ්ඩක් කර. හරි. 0.5 ගුණ කරනවා 22කින්. 22කින් ගුණ කරාට පස්සේ අපිට උත්තරයක් එනවා. එයා තමයි නිවැරදි උත්තරේ. මෙයාගේ හරහා ගලන ධාරාව වෙන්නේ. එහෙනම් අපි 22 ගුණ කරමු 0.5න්. හරි. මෙන්න මෙහෙම. හරි. එතකොට මම මෙයාම ගන්න නිවැරදි පාඨාංකය නිවැරදි පාඨාංකය මම ගන්නවා මෙන්න මේ විදිහට. පාඨාංකය කොටස් ගණන ගුණ කිරීම කොටස් ගණන ගුණ කිරීම එක් කොටසක අගය එක් කොටසක අගය. ඒතර කොටස් ගණන කීයද? කොටස් ගණන දැන් අපිට ආවා පාඨාංක කොටස් ගණන අපි නිර්ණය කරගත්තා කීයද? 22ක් කියලා. ඒතර 22යි ඒත් එකම එක් කොටසක අගය කීයද? අපි හොයාගත්ත වෙන්න 0.5ක් කියලා. 0.5යි මිලි ඇම්පියර්. එහෙනම් සම්පූර්ණ කොටස් 22යි 22 ගුණ කිරීම 0.5 කියන්නේ කීයද?
11යි මිලි ඇම්පියර්. එහෙනම් දරුවෝ මෙන්න මේ පරිපතේ හරහා ගලන ධාරාව 11යි මිලි ඇම්පියර්. 11යි මිලි ඇම්පියර් කියන්නේ මේ සමස්ත පරිපතේ ගලන ධාරාව. ඒ කියන්නේ මෙන්න මේ LED බල්බ් එක ගත්තට පස්සේ හරි LED බල්බ් එක ගත්තට පස්සේ මේ LED බල්බ් එක දැල් වෙන්න හරි LED බල්බ් එක දැල් වෙන්න හරි LED බල්බ් එක දැල් වෙන්න මිලි ඇම්පියර් 11ක ධාරාවක් ගන්නවා. ඒතර 11ක ධාරාව තමයි ඕකෙන් පෙන්නුම් කරේ. හරි. හරි. දරුවෝ එතකොට 11 මිලි ඇම්පියර් ධාරාවක් මෙහා හරහා ගලනවා කියලා අපි හොයාගත්තා. හරි. සරන් නියන් අපිට මේ දැන් දරුවෝ ඇත්තට මම මේකත් කියන්න ඕනේ 11 මිලි ඇම්පියර් ධාරාව දැන් අපි S මට්ටමට ගත්තේ කොටස් 22ක් ගිහිලා තිනවා. එක කොටස වගේ 0.5යි. දැන් අපි මේක හරියටම නිර්ණය කරගමු. හරි හරියට නිර්ණය කරගන්න පුළුවන් මෙන්න මුව පාවිච්චි කරලා. මුව පාවිච්චි කරලා හරියට නිර්ණය කරගන්න පුළුවන්. ඩිජිටල් මල්ටිමීටර්. හරි. මෙයා ඇනලොග් මෙයා ඩිජිටල්. හරි. මේක දෙන්නේ නැහැ ඔය කට්ටිය ප්‍රැක්ටිකල් එකේදී. ඉතින් ඒක නිසා අපි දැන් මම මේ ප්‍රැක්ටිකල් එක true කරලා පෙන්නන්න යන්නේ. අපි බලමු මෙයාගෙන් 11 මිලි ඇම්පියර්ට ආසන්න අගයක් පෙන්වන්න කියලා. ආසන්න අගයක් කියන්නේ ඇයි? මම කිව්වා දැන් මේකේ පොඩි දෝෂ ඇති වෙන්න පුළුවන්. අපි S මට්ටමින් බලද්දි මේ දර්ශකයක් යන්නේ. අපි S දෙකෙන් කියවන්නේ. S දෙකෙන් කියලා මේ ගණනය කිරීම කරන්නේ. හරි ගණනය කිරීම කළා තමයි 11 මිලි ඇම්පියර් කියලා ගත්තේ. එහෙනම් මම මෙයාව තෝරගන්නවා ඇම්පියර් පරාසය යොමු කරන යටතේ මිලි ඇම්පියර් 20 කියන පරාසයට. යොමු කරගත්තා. යොමු කරගෙන රතු වේශනීය මෙතනටත් කළු වේශනීය මෙතනටත් සම්බන්ධ කරලා බල්බ් එක පත් වෙනවා පේන ඔය කට්ටියට. හරි. බල්බ් එක පත් වෙනවා. බල්බ් එක පත් වෙනවත් එක්කම බලන්න. බල්බ් එක පත් වෙනවත් එක්කම බලන්න මෙතන ඩිජිටල් මල්ටිමීටර් එකේ පාඨාංකය පෙන්වනවා 10.43ක් කියලා. ඒතර මේ පාඨාංකය මිලි ඇම්පියර් වලින් පෙන්වන්නේ මිලි ඇම්පියර් පාඨාංකය 10.4ක් පෙන්වනවා 4.3ක් වෙන්නනවා. එහෙනම් 4.3ක් කියන්නේ ආසව දැන් ඔයා වැරදිනේ. එතකොට මේකේ 4.3ක් නේ පෙන්වන්නේ. ඇයි අකෝ දැන් මං කිව්වනේ ඩිජිටල් මල්ටිමීටර් කියලා මේක මෙයාගේ පාඨාංක නිවැරදිව පෙන්වනවා. දැන් ඔයාලට ආසව එතකොට අපිට වැරදි දායිද? නෑ වැරදි දාන්නේ නෑ. ඒ කට්ටියක් දන්නවා මේකේ ආසන්න පාඨාංකයක් තමයි මේ මැනලා තියෙන්නේ. ඒක නිසා නිවැරදි උත්තරය කියලා බාර ගන්න ඔය කට්ටිය. හරි. එතකොට දැන් අපේ වැඩේ true වුණා. එතකොට දැන් මෙයාගේ ඇයි ඇත්තටම 11 මිලි ඇම්පියර් නෙමෙයි 10.44ක් කියලා අපිට ගන්න බැරි වුණේ. ගන්න බැරි වුණේ අපි මේ දර්ශකයේ අපි S මට්ට ඇහෙන් බැලුවේ දරුවෝ. හරි මේ අපේ ඇසින් බලලා ඇති වුණ දෝෂයක්. හරි ඒත් එක මේ කුඩා කොටස් වල අගයන් නිර්ණය කරලා ගත්ත මේ පාඨාංකයක් මෙතන තියෙන්නේ. හරි. ඉතින් අපි S මට්ටමට ගත්ත පාඨාංකය. ඒක නිසා තමයි අපිට 11 මිලි ඇම්පියර් කියලා පිළිතුර ලැබුණේ. ඒත් එක මෙයාගෙන් අපිට පාඨාංකයක් ලැබුණේ 10.43ක් කියලා. ඉතින් දරුවෝ ඉතින් අවසානයේට අපි ප්‍රැක්ටිකල් එක සම්පූර්ණයෙන්ම අවසන් කරා. හොඳ එකකින් අවසන් කරා. ඉතින් මම හිතනවා උඹලට මේ ප්‍රැක්ටිකල් එක ආවොත් මේ ප්‍රැක්ටිකල් එක නැති මේ ප්‍රැක්ටිකල් එකෙන් හැබැයි ගොඩාක් දේවල් කියනවා. එක දෙයක් විතරක් නෙමෙයි කියෝනේ. අපි ප්‍රැක්ටිකල් එක කියද්දි මේ ප්‍රැක්ටිකල් එක කරනවා මට ඇත්තටම විනාඩි ගාණක් යන්නේ මේ ප්‍රැක්ටිකල් එක කරා. මේ ප්‍රැක්ටිකල් එක කරද්දි මම උඹලට මේ උපකරණ පවා හඳුන්වලා තමයි ප්‍රැක්ටිකල් එක කරේ. හරි ඒකේ වටිනාකම ඔයාලට ඒක ඉගෙන ගන්න එක එක්කනම් තේරෙනවා හොඳ මේකෙන්. ඉතින් මොකක්ම හරි දරුවෝ ප්‍රශ්නයක් තිබ්බොත් මේ ප්‍රැක්ටිකල් එක සම්බන්ධව අනිවාර්යෙන්ම මාව දැනුවත් කරලා ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳ ගන්න. ඉතින් අපි අවසානයේට පොතට එමු නැවතත් පොතට ඇවිල්ලා බලමු මෙයාගේ ලකුණු පටිපාටිය කොහොමද හම්බෙන්නේ කියලා. ලකුණු පටිපාටිය ගත්තාම බලන්න අවශ්‍ය ද්‍රව්‍ය තෝරා ගැනීමට ලකුණු 5යි, අවශ්‍ය ආයුධ උපකරණ තෝරා ගැනීමට ලකුණු 5යි. ඊට පස්සේ විතර වගුව ආධාරයෙන් සපයා ඇති LED සඳහා අවශ්‍ය වෝල්ටේජතාව හා ධාරාව සොයා ගැනීම 0.5. ඒතර පිරිවිතර වගුවක් විදිහට මම එකක් ගත්තේ නෑ. ඒතකොට මම ආසන්නව ගත්තා 1.8 වෝල්ටේජ් LED හරහා ගලනවා. ඒත් එකම 12 මිලි ඇම්පියර් ධාරාවක් ගලනවා කියලා. ඒතර ඔයාලට එතන පිරිවිතර වගුවක් හම්බ වෙනවා දරුවේ. ඊට පස්සේ බැටරිය සමග ආරක්ෂිතව සම්බන්ධ කළ හැකි LED සංඛ්‍යාව තීරණය කිරීම. ඒතර මම LED තීරණය කරේ දරුවෝ LED එකක් කියලා තීරණය කරේ. ඒතර ඔයාලට එතනදී පාවිච්චි කරන්න පුළුවන් LED දෙකක් තුනක් නැත්නම් එකක් පාවිච්චි කරලා ඒක හදන්න පුළුවන්. ඒතකොට ඒ පාවිච්චි කරන ඒ ගාන අනුව ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ඔයා පාවිච්චි කරලා ඒක නිර්ණය කරන එකට අදාළව. ඊට පස්සේ ක්‍රියාවලියට ගත්තට පස්සේ LED හරහා විභව බැස්ම හා LED තුලින් ගලන ධාරාව පදනම් කරගනිමින් ශ්‍රේණිගත කළ යුතු ප්‍රතිරෝධී අගය ගණනය කිරීම. ඒතකොට ශ්‍රේණිගත
කළ යුතු ප්‍රතිරෝධයක් ගන්න කරා අපි හොඳ මේකෙන් 850 ඕම් කියලා මතකයි. ඒක යටතේ අපි පාවිච්චි කරා V සමාන IR. ඊට පස්සේ ගණනයේදී මූලික ඒකක වලට පරිවර්තනය කිරීමට ලකුණු 5ක් හම්බ වෙනවා. ඊට පස්සේ අගය සොයා ගැනීමට ලකුණු 5ක් හම්බ වෙනවා. ඒතකොට සමස්ත ක්‍රියාවලියට ලකුණු 15ක් හම්බ වෙනවා. ඊට පස්සේ LED හා ප්‍රතිරෝධකයේ ශ්‍රේණිගතව ව්‍යාපෘති පූර්වයේ සම්බන්ධ කිරීමට ලකුණු 10යි. අපි ඒවා සම්බන්ධ කරා. ඊට පස්සේ බැටරි අල්ලුවට යොත් සම්බන්ධ කිරීමට ලකුණු 10යි. අපි ඒක කරා. ඊට පස්සේ ද්‍රව්‍යතාව නිවැරදිව සැපයුම සම්බන්ධ කිරීමට ලකුණු 5ක් හම්බ වෙනවා. ඊට පස්සේ කණ්ඩායම කතාවට තියෙන්නේ. ඊට පස්සේ සම්පත් අර පිරිපැස්මෙන් පාවිච්චි කිරීමට ලකුණු 4යි. ඊට පස්සේ ආරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීමට ලකුණු 4යි. ඊට පස්සේ ආයුධ උපකරණ පිරිසිදු කර ස්ථානගත කිරීමට ලකුණු 4යි. ඊට පස්සේ අවසානට ස්ථානීය පිරිසිදුකමට ලකුණු 4යි. එහෙනම් අපි ඉක්මනටම අපි අවසාන ස්ටෙප් එක විදිහට මේ ඔක්කොම නැවතත් යථා තත්ත්වයට පත් කරමු. තිබ්බ විදිහට දැන් අපි ප්‍රැක්ටිකල් එක කරලා ඉවරයි. ඔයාලා දැන් එතන ප්‍රැක්ටිකල් එක කරාට පස්සේ මේක පිළිවෙලට හදලා තියන්න. ඉතින් තව එකෙක් ප්‍රැක්ටිකල් එක කරන්න වෙනවා. ඒක නිසා මේක මේ ප්‍රැක්ටිකල් එක කරපේකා කවුද කියලා අහන්න නැති වෙන්න පිළිසිදුවට පිළිවෙල කරලා එන්න අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිකල් එක අවසන් කරාට පස්සේ හරි එහෙම කරොත් තමයි දරුවෝ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය හම්බෙන්නේ නැත්නම් දැන් අර පිළිසිදුකමට තියෙන ලකුණු ප්‍රමාණය අහිමි වෙලා යන්න ඉඩ තියෙනවා. ඒකට මේ අපි අදාළ උපාංග නිවැරදිව දාන්න ඒ ගත්ත තැන් වලට මෙතකම මේ හැම දෙයක්ම පිළිසිදු කරලා ප්‍රැක්ටිකල් එක අවසන් කරන්න මේ විදිහට දැන් මෙයාලා ඕෆ් තත්ත්වයටපත් කරලා යන්න අනිවාර්යෙන් පාවිච්චි කරලා පස්සේ ඒක තමයි මේ හැම දෙයක්ම පැහැදිලිව අවසන් කරා වෙන්නේ. හරි. එතකොට මම මේ විදිහට හැමතැනම වහගන්නවා. මම මේ ප්‍රැක්ටිකල් එක කරපු ස්ථානයේ මේ විදිහට වහගන්නවා. හරි ප්‍රැක්ටිකල් එක අවසන්. ඉතින් දරුවෝ මම හිතනවා ඔයාලගේ ඔළුව වලට හොඳ දෙකින් මේ ප්‍රැක්ටිකල් එක ගියා කියලා. ඉතින් අපි තවත් ප්‍රැක්ටිකල් එකකින් හමුවමු. එහෙනම් හැමෝටම ආයුබෝවන් උසම දෙපීටයි පරිස්සමෙන් ඉන්න.